ආයිබෝ අපි ගිණුම් කරන පන්තිය අද මේ පවත්වන්නේ දෙවෙනි දවසට. පළවෙනි දවසට අදාළව මම ඔයාලත් එක්ක ගිණුම් කරන පන්තිය ගැන කෙටි හැඳින්වීමක් කරලා ගිණුම් කරන යන කුමක්ද කියන ප්‍රශ්නෙට නිර්වචන ලියාගත්ත පමණයි. නමුත් අද අලුත් ළමයි කණ්ඩායමක් අපිත් එක්ක ඔන්ලයින් සහභාගී වෙන නිසා පළවෙනි දවසේ පන්තිය පවත්වපු ඒ රෙකෝඩින් එක තවම මම ඔයාලගේ කණ්ඩායමට ලබා නොදුන් නිසා නැවතත් මම පළවෙනි ප්‍රශ්නයෙන්ම පටන් ගන්නවා. ඉතින්දී ගිය සතිය ආපු අයට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඉතාමත් ඉක්මනින් ගිණුම් කරන කුමක්ද කියන නිර්වචනයට උත්තරය ලියාගෙන ප්‍රශ්න අංක 2ට යනවා. හරි හැමෝම දැන් අලුතෙන් ආපු අය මාතෘකාව ලියා ගන්න. අපි ස්ක්‍රීන් එකට පේන ආකාරයට ගිණුම් කරණය හා එහි අවශ්‍යතාවය. අපි මුලින්ම කතා කරන්නේ ගිණුම් කරණය ගැන මූලික කරුණු කිහිපයක්. එතෙන්දී පළවෙනි ප්‍රශ්නය තියෙනවා ගිණුම් කරණය යනු කුමක්ද? ඔයාගේ පොතේ මම ඔයාලට කියලා තියෙනවා තනිරුල් 100ක් පොතක් ගන්න කියලා. දැන් අලුතෙන් ආපු අය පාවිච්චි කරන පටන් අරගෙන තියෙන පොටරූල් 100ක් පොතක් නම් ගැටලුවක් නැහැ. මේ පොත ඉවර වුණාම ඊළඟ පොත ගන්න විට ඒක තනිරුල් 100ක් පොතක් වෙන්න ඕන. ඒ පොතේ ලියා ගන්න ගිණුම් කරණය යනු කුමක්ද? හරි මම හිතනවා දැන් ඔයාලා ප්‍රශ්න ලියාගෙන ඇති කියලා. ළමයි ගිණුම් කරණය කියන්නේ අපේ ආයතනයක් සම්බන්ධව ආයතනයට සම්බන්ධ වෙන අයට ආයතනයක් පිළිබඳව වැදගත්ම තොරතුරු ලබා ගන්න පුළුවන්. ආයතනය ගමන් කරන්නේ මොන දිශාවකටද? ලාභ ලබමින් සාර්ථකත්වයේ පැත්තටද නැත්නම් පාඩු වෙමින් ව්‍යාපාරයේ වැහෙන තත්ත්වයට ගමන් කරන්න කියන එක හොඳින්ම බලා ගන්න පුළුවන් සාධකයක් තමයි මූලාශ්‍රයක් තමයි ගිණුම් කරණය කියලා කියනවා. මොකද ගිණුම් කරන ක්‍රියාවලියක් කරහා සිදු වෙන්නේ ආයතනයේ මූල්‍ය තොරතුරු. ඒ කියන්නේ මුදල් සම්බන්ධ ගණතුන් සියල්ලම වාර්තා කරන ඒක ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන, ඇල්මක් දක්වන ඕනම කෙනෙකුට සංනිවේදනය කිරීමක් තමයි මේ හරහා සිදු වෙන්නේ. හරි එහෙනම් ගිණුම් කරන කුමක්ද කියලා ඔයා ලියාගෙන තියෙනවා ප්‍රශ්නය. ඒකට අදාළ උත්තරේ මුලින්ම ලියන්න. ඒ උත්තරේ ලියාගෙන අපි සාකච්ඡා කරමු පොඩි වෙලාවක් ගන්න. කිසියම් ව්‍යාපාරයකට අදාළ දැන් මම මේ නිර්වචනය මම මතකයෙන් කියන නිසා වචනයක් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන් ගේ සතියේ නිර්වචනයත් එක්ක ගැටලුවක් වෙන්නේ නැහැ. අදහස එකයි. ඒ නිසා ලියා ගන්න දැන් අලුතෙන් ආපු අය විතරක් අපාරණයි ගේ සතිය අය ඔයාගේ ප්‍රශ්නේ උත්තරේ බලාගෙන ඉන්න. කිසියම් ව්‍යාපාරයකට අදාළ ආර්ථික ගනුදෙනු හා සිද්ධීන් ආර්ථික ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම එක් රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශගත කිරීම සකස් කිරීම එක් රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශගත කිරීම සකස් කිරීම හා ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන් වෙත සංනිවේදනය කිරීම ඇතුළත් ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන් වෙත සංනිවේදනය කිරීම ඇතුළත් සමස්ත ක්‍රියාවලිය ගිණුම් කරණය ලෙස හඳුන්වයි.
ළමයි ආයතනයකට අදාළව අපි එකතු කරන්නේ ගිණුම්කරණයේදී අපි එකතු කරන්නේ ආර්ථික ගණනුවක් හා සිද්ධී පමණයි. අපි මොනවද කියලා අපි පස්සේ කතා කරමු. ඒ ගණනුව හා සිද්ධීන් පිළිබඳව තොරතුරු මුලින්ම එකතු වෙන ක්‍රියාවලියක් තිබෙන්න ඕන. දැන් අපි හිතමු ඔයා යනවා අලුත් පාසලකට. දැන් එක වසරකට ගියා මතක නැහැ නේද? එක වසරකට ගියා ඒක ගියේ අම්මා හෝ තාත්තා එක අම්මා තාත්තා දෙන්නම එක්ක යන්න පුළුවන්. ඉතින් මේ ඒකෙදි මොකද්ද උනේ කියලා දැන් ඔයාලට මතකයක් නැහැ. හැබැයි අපිට දැන් මේ වන විට අපිට අත්දැකීමක් තියෙනවා ටියුෂන් ක්ලාස් එකකට. නැත්නම් වෙනත් අධ්‍යාපන ආයතනයකට වෙන කෝස් එකක් මොනවද කරන්නේ නැත්නම් උසස් පෙළ කරන්න අලුත් පාසලකට ගියාම ඔයාලා මෙයාව නම් ගිහින් පන්තියේ වාඩි වෙන්න කියලා ප්‍රින්සිපල් හෝ ගුරුවරයෙක් කියන්නේ නැහැ. නේද? මුලින්ම මොකද්ද කරන්නේ? ඒ ළමයා පිළිබඳව දත්ත එකතු කර ගන්නවා. ළමයාගේ සම්පූර්ණ නම, උපන් දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, උපැන්න සාධකයේ පිටපතක් පවා ගන්නවා. ඊළඟට දෙමාපියන්ගේ විස්තර, හදිසියකදී දුරකථනය අංක මොනවද දැනුම් දෙන්න, ළමයා පිළිබඳව මොනම හරි විශේෂ රෝගාබාධ තියෙනවා නම් සමහර ළමුන් ඉන්නවා හදිසියෙම එක කියන්නේ දරුණු රෝග සත්‍යයට එකවරම මුහුණ දෙන අවස්ථාවක් තියෙනවා නේද? ඒ වගේ ළමයි කියන්නේ මොනම හරි හදිසි ප්‍රතිකාර කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? විශේෂයෙන් මෙහි මොනම හරි කන්න දේවල් ඖෂධ ලබා ගන්න තොරතුරු තියෙනවද? හැම දෙයක්ම අර අලුතෙන් එන ළමයා පිළිබඳව විධිමත්ව එකතු කරගන්නවා. ඇයි මේ? ඒක තමයි ආයතනයක් පවත්වාගෙන යති ආයතනයකට අදාළව මොනවා හරි දෙයක් අලුතෙන් එකතු වෙද්දී කරන මූලිකම දේ. තොරතුරු එක්කස් කරගන්න ඕන. ඒක ගිණුම්කරණයටත් අදාළයි. ගිණුම්කරණයේදී ගණනුවක් හෝ සිද්ධියක් සිදු වුණොත් ඒ පිළිබඳව හැම තොරතුරක්ම එකතු වෙන ක්‍රියාවලියක් හදාගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ එක අවස්ථාවකදී එක ක්‍රමයකට තවත් අවස්ථාවක තවත් ක්‍රමයකට නෙමෙයි. ඕනම දිනයක ඕනම වෙලාවක ඕනෑම ගණනුවක් පිළිබඳව හැම තොරතුරක්ම එකතු වෙන ආකාරය අපි විධිමත් ක්‍රියාවලියක් හදාගෙන තියෙන්න ඕන. ඊළඟට ඒවා අවශ්‍ය පරිදි වාර්තා කරගන්නවා අවශ්‍ය ලේඛනවල. ඊළඟට මේ ලේඛන වර්ග කරගන්නවා. විකුණුම්, ගැනුම්, මුදල් ගෙවීම, මුදල් ලැබීම ආදී වශයෙන් වර්ග කරගන්න පුළුවන්. සාරාංශගත කරනවා. සමරියක් ගන්නවා, සමාජාදී තොරතුරු එකතුවක් ගන්නවා. ඒ ආදී වශයෙන් දැන් මෙතන මේ කෙටියෙන් මේ පැහැදිලි කිරීම කරන්නේ මම. ඊළඟට ඒවා අවශ්‍ය පරිදි අපි සකස් කරනවා. අවශ්‍ය පරිදි සකස් කරනවා කියලා කියන්නේ අපි මෙතනදී ඒ කියන්නේ අපේ ව්‍යාපාරය විසින් මේ තොරතුරු මේ ලබාගත් ගනුදෙනු හා සිද්ධී පිළිබඳ තොරතුරු තවත් වැඩි දියුණු කිරීමකට ලක් කරනවා. ගිණුම් හදනවා කියලා කියන්නේ ඒක තමයි. අපි අවුරුද්ද අවසානයේ හදනවා අවසන් ගිණුම් කියලා කට්ටලයක්. ආදායම් ප්‍රකාශනය, තත්ත්ව ප්‍රකාශනය, හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ආදී වශයෙන් වැදගත් ගිණුම් කට්ටලයක් අපි හදනවා. ඔයා 13 වසරේ විශේෂ නිර්දේශනත් ඉගෙන ගන්නවා. ඒ සකස් කිරීමෙන් පසුව ඒ හදපු දේවල් එක දේව රහස් වගේ කොහේ හරි තනක රහසේ තැම්පත් කරලා තියාගන්නේ නැහැ. මොකක්ද කරන්නේ? මේ තොරතුරු ඉල්ලා සිටින අය ගැන අයට අපේ ආයතනය ගැන වැටහීමක් ලබා ගන්න ඒ තොරතුරු sannivedanaya කිරීමකුත් කරනවා. sannivedanaya කිරීමකුත් කරනවා. ඒ හැම දෙයක්ම මොකද්ද කොහොමද වෙන්න ඕනේ? ගිණුම්කරණ ක්‍රියාවලියක් හරහා. එහෙනම් ගිණුම්කරණය කියන්නේ ආයතනයක වැදගත් ගණනුව හා සිද්ධී පිළිබඳ තොරතුරු රැස් කරලා වාර්තා කරලා වර්ග කරලා සාරාංශ කරලා සකස් කරලා ආයතනය පිළිබඳව ආර්ථික තීරණ ගන්නා අයට ආර්ථික තීරණ කියන්නේ ආයතනයේ බැංකු ණයක් දෙනවද නැද්ද කියලා බැංකුව තීරණය කරන්නේ ඔය තොරතුරු බලනවා. ආයතනයට රජයේ සහන ආධාර දෙනවද නැද්ද කියලා රාජ්‍ය ආයතන තීරණය කරන්නේ ඔය කියන තොරතුරු බලනවා. ආයතනය සමග ඉදිරියටත් ගනුදෙනු කරනවද නැද්ද කියලා අනිකුත් ව්‍යාපාරිකයන් තීරණය කරන්නේ ඔය තොරතුරු බලනවා. අනාගතයේදී ආයතනයට මුදල් යොදවලා ව්‍යාපාරයේ කොටස් හිමියෙක් එහෙම නැත්නම් ව්‍යාපාරයේ සමාජිකයෙක් බවට පත් වෙනවද කියලා දැන්ට ව්‍යාපාරයට ආයෝජනය කරන්න ව්‍යාපාරයට සම්බන්ධ වෙන අය කැමති වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ඔය දිනුම් කරන තොරතුරු බලනවා. මේ විදිහට බලුවම හැම කණ්ඩායමක්ම ඕනෑම ස්තරයක ඉන්න කණ්ඩායමක්ම ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න කලින් අඩු වැඩි වශයෙන් ගිණුම් කරන තොරතුරු පරීක්ෂා කිරීමක් කරනවා.
දැන් අපි මේ නිර්වචනය ලියන්නේ පොතේ ලියාගත්තට අපි උසස් පෙළ විභාගයේ ඉලක්ක කරගෙනනේ මේක මේ විෂය ඉගෙන ගන්නේ. දැන් මේ උසස් පෙළ විභාගයේ ඉලක්ක කරගෙන ඔයා ඉගෙන ගනිද්දී ඔයා අනිවාර්යයෙන්ම මේ නිර්වචනය ඉස්පිල්ලක් පාපිල්ලක් නෑ ඔය විදිහටම කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔයා මේ නිර්වචනයෙන් කියන මූලික හරය තේරුම් ගන්න ඕන. ඇයි ඔයාට මේ නිර්වචනය යොදා ගන්න සිදු වෙනවා එක ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න. උසස් පෙළ විභාගයේදී අපට පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට එන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ගිණුම්කරණය පිළිබඳ වඩාත් හොඳින් කියවෙන වාක්‍ය තෝරන්න. එහෙම නැත්නම් ගිණුම්කරණයේ කාර්යභාරය වඩාත් හොඳින්ම කියවෙන වාක්‍ය තෝරන්න. උත්තර පහක් තියෙනවා පහෙන් එකක් තෝරගන්න. ඒකට තමයි මේක ඔයා පාඩම් කරන්නේ. එහෙනම් ස්ථාන පුරවන ප්‍රශ්න වලට ගිණුම්කරණය පිළිබඳව ගිණුම්කරණය කුමක්ද නිර්වචනය කරන්න කියලා එන්නේ නැහැ. ඒ නිසා ඔයා ලොකු ආයාසයක් දරන්න ඕන නැහැ. මේ ආකාරයට මේක ගාථාවක් වගේ පාඩම් කරගන්න. මේකෙන් කියවෙන හරය ඔයා ඔළුවට ගන්න. ඒ හොඳටම ඇති. තව නිර්වචනයක් ලියා ගන්න අලුත් ඡේදයකින් ලියන්න පටන් ගමු. ව්‍යාපාරයක් පිළිබඳව ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට ව්‍යාපාරයක් පිළිබඳව ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට තොරතුරු සැපයීමේ ක්‍රියාවලියක්. ව්‍යාපාරයක් පිළිබඳව ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට තොරතුරු සැපයීමේ ක්‍රියාවලියක් ගිණුම්කරණය ලෙස හඳුන්වයි. ගිණුම්කරණය ලෙස හඳුන්වයි. හරි. දැන් එතෙන්දි ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන් කියලා අපි සාකච්ඡා කළා. ඒ ඇති. මොකද ආර්ථික තීරණ ගන්න තොරතුරු සපයන්න නම් මේ දේවල් කරන්න ඕන. තොරතුරු එකතු කරන්න ඕන, දත් එකතු කරන්න ඕන, වාර්තා කරන්න ඕන, වර්ග කරන්න ඕන. නමුත් එහෙමම ඒ දෙවන නිර්වචනයේ මම සඳහන් කළේ නැහැ. ඒ කියන්නේ ඔය වගේ අදහසක් තමයි අපේ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අපිට කරලාගින්නේ. හරි. එහෙනම් අපි අද දෙවනි ප්‍රශ්නයට යමු. ඊට කලින් නේ ඒ අතරේ අපිට ආර්ථික ගනුදෙනුවක් හා සිද්ධියක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගන්න ඕන. ඒක මගේ ටියුට් එකේ නැහැ. මම ඒක මේ බැලුව ටියුට් එකක තියනද කියලා. නමුත් අපි ඒක පසුව සාකච්ඡා කරමු. දැන් අපි දෙවනි ප්‍රශ්නේ ලියාගමු පොතේ. මම ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම් අපේ ටියුට් එක. අද ඔයාලගේ WhatsApp group එකට මම මේ ටියුට් එකේ link එකක් එවන්නම්. ඒකෙන් ටියුට් එක download කරගන්නත් පුළුවන්. දැනට ඔයා පොතේ උත්තර ලියන්න කලින් ප්‍රශ්නේ ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්නේ විතරක් ලියා ගන්න. ප්‍රශ්න 2 ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය ලෙස කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා අතර ප්‍රධාන වෙනස්කම් දක්වන්න. ප්‍රශ්නාංක 2 විතරක් ලියා ගන්න. ගිණුම්කරණය මූල ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා අතර ප්‍රධාන වෙනස්කම් දක්වන්න. තමයි මට පොඩි වෙලාවක් දෙන්න. හරි. අපි එහෙනම් බලමු මේ ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් තියෙනවා කියලානේ. දැන් මේක ඔයාලගේ උසස් පෙළ විෂය නිර්දේශයේදී ඔයා ඉගෙන ගන්නවා මේ ප්‍රභේද දෙක. දැන් ගිණුම්කරණය ප්‍රධාන වශයෙන් අපි වාර්තා කරන ආකාරය අනුව කොටස් දෙකකට කරනවා. එක කොටසක් අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. අනිත් කොටස අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය ලෙස. හරි. වගේ පොතේ දැන් ප්‍රශ්නේ ලියාගත්තනේ. මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් දක්වන්න කියලා මේ විදිහට ඔයාලා පොතේ පිටුව බෙදා ගන්න. මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය ලෙස. හරි. අපි දැන් මේ ගැන
ප්‍රායෝගික පැත්ත කතා කළොත් සාමාන්‍ය මම පුරුද්දක් විදියට ගිණුම් කරන ගුරුවරයෙක් විදියට මේ පළවෙනි දවසේ මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් කියද්දී හැම පන්තියකම කියන කතාවක් කියනවා. එකම කටිය තමයි ගහන තියෙන්නේ ඉතින්. මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය වශයෙන් අපි උසස් පෙළේදී ඉගෙන ගන්නවා වගේම වෙනස්කම් කොටස් දෙකකට වෙන් කරලා ඉගෙන ගන්නවා වගේම ප්‍රායෝගිකවත් මේක දකින්න ලැබෙනවා. දැන් ප්‍රායෝගිකව වාට උසස් පෙළෙන් පසුව අවශ්‍ය නම් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව වැඩිපුර අධ්‍යයනය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් කල්පනාකරන ගිණුම්කරණ ශාස්ත්‍රයෙන් ඉහළට ඉගෙන ගැනීම කරන්න. දැන් ඔයා අහන්න පුළුවන් ඒක උපාධියක් කරනවද කියලා. දැන් අපේ රටේ සහ ලෝකයේ අනිකුත් ශාස්ත්‍ර වලට වඩා ගිණුම්කරණ ශාස්ත්‍රය කල්පනාකරණයක් නෙමෙයි ගිණුම්කරණ ශාස්ත්‍රයේදී වෘත්තීය සුදුසුකම් කියන්නේ වෘත්තියක් ලබා ගන්න ගිණුම්කරණය සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්තොත් අපිට යන්න පුළුවන් තනක් මේ accountant කෙනෙක් වෙන එක නේද ගණකාධිකාරී වෘත්තිය. ඒ ගණකාධිකාරීවරයෙක් වශයෙන් සේවය කරන්න රැකියාවක් ලබා ගන්නා විට ඔයාට උපාධිය කියන සහතිකයට වඩා අර වෘත්තීය සුදුසුකම් තමයි වැඩිපුර වැදගත් වෙන්නේ. එතෙන්දී වෘත්තීය පාඨමාලා ගාක් වැදගත් වෙනවා උපාධි සහතිකයට වඩා. කෙටියෙන්ම කිව්වොත් මේ කතා කරන මට තියෙනවා කොමර්ස් කරපු ළමයිගේ ලොකුම හීනයක් වෙන ජාවරපුර විශ්වවිද්‍යාලේ දැන් එතනට ගියාට පස්සේ එතනත් දැන් මැනේජ්මන්ට් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා ජපුර කැම්පස් එකේ ඉන්න අයගේ ඊළඟ හීනිය වෙන්නේ ගිණුම්කරණය පිළිබඳ උපාධිය. අකවුන්ටන්සි ඩිපාර්ට්මන්ට් එකට සිලෙක්ට් වෙන එක. ඒකත් මම කරගත්තා. දැන් මට තියෙනවා ගිණුම්කරණය පිළිබඳ විශේෂ උපාධිය. ඒ වුණාට මම වරලක් ගණකාධිකරණය එහෙම නැත්නම් සීමා දැන් ACCA වගේ වෘත්තීය පාඨමාලාවක් සම්පූර්ණ කරලා නැත්නම් මට විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ accountant කෙනෙක් විදිහට වැඩ කරන්න ටිකක් අමාරුයි. අමාරු මේ ජොබ් එක ගන්නම අමාරුයි. දැන් දෙන්නෙම නෑ වගේ. පොඩි ඔය අටුපඩියකට accountant කෙනෙක් වෙන්න පුළුවන් වෙයි. එහෙම නැතුව ඉහළ වටුප් ලබන පිළිගත් ආයතනයක accountant කෙනෙක් විදිහට රැකියාවක් කරන්න නම් උපාධියක් තිබීම අපේ රටේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් එහෙනම් අපි මොකටද මේ කැම්පස් යන දඟලන්න කියලා නෑ. කැම්පස් යන දඟලන්න ඕන. හැමෝටම යන්න බෑ. යන්න පුළුවන් වෙන්නේ සීමිත කොටාසයකට පමණයි. රාජ විශ්වවිද්‍යාලයකට පත් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් මමත් දැන් මගෙන් ඔයා අහුවොත් සර් මොනවද ඔය අවුරුදු 4ක් නේ ඔය අවුරුදු 4 කැම්පස් එකේ ඉගෙන ගත්ත පාඩම් මොනවද කියලා අහුවොත් මට මතක නැහැ. මම ඉගෙන ගත්ත දේවල් මම ඉගෙන ගත්ත සමහර විෂයන්ගේ නම් පවා මට මතක නැහැ. හැබැයි ඒ ජීවිතය හරහා ගත්ත අත්දැකීම් ඒ කියන්නේ දැනුම සොයාගෙන යන ආකාරය, තනියම ඉගෙන ගන්න ආකාරය, තනියම වැඩ කරන ආකාරය ඒ අත්දැකීම මම අවුරුදු 13ක් පාසල් ගිහින් ලබා ගත්තේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් මේ පේනද පාසල් යනවා උසස් පෙළ වෙනුවෙන් ඒ අතරේ ටියුෂන් ක්ලාස් එකකටත් අපිත් එක්ක මේ වගේ සම්බන්ධ වෙනවා. එතෙන්දි මොකද කරන්නේ? ප්‍රශ්නය දෙනවා, ඒකට උත්තරේ කියලා දෙනවා, තේරුම් නැත්නම් ආයෙ කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාට විභාගයේ ඉලක්ක කරගෙන මේ විභාගය සමත් කරගන්නේ කොහොමද, ඉහළම ලකුණු ගන්න කොහොමද කියලා මඟ පෙන්වීමක් ගුරුවරයෙක්ගෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා. හැබැයි විශ්වවිද්‍යාල ජීවිතයේදී එහෙම අත්දැකීමක් ඔයාලට ලබන්න වෙන්නේ නැහැ. දරුවනේ මේව තමයි ඔයාලට තියෙන මේ විශ්වවිද්‍යාලයෙන් අහන ප්‍රශ්න ටික ඒවට උත්තර ලියන්න ඕනේ මෙහෙමයි කියලා විශ්වවිද්‍යාලයේදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. අඩුතරමේ එන පේපර් එකකවත් ඔයාලට අදහසක් නැති වෙන්න පුළුවන්. විෂය කරුණු මහා ලොකුට මේ වගේ විස්තරාත්මකව සාකච්ඡා කරන්නේ නැහැ. සමහර දේශන වලට ඔයාලට ගියාම white board එකක් දකින්න ලැබෙන්නේ නැහැ. black board එකක් white board එකක් එහෙම නැත්නම් මාකප් ඒ මුකුත් නැහැ අපේ සමහර දේශන ශාලාවල. ස්ක්‍රීන් එකක් විතරයි තියෙන්නේ, ඩිජිටල් තිරයක් විතරයි තියෙන්නේ. ඒකේ මොනවා හරි ස්ලයිඩ් එකක් අර ප්‍රසන්ටේෂන් එකක් යනවා. ඒක පොඩි පැහැදිලි කිරීමක් අපේ ලෙක්චරර් කරනවා. අපි අවශ්‍ය කරුණු ලියා ගන්නවා. හරි නුහුරු අත්දැකීමක් පළවෙනි අවුරුද්දේ පළවෙනි මාස කිහිපේ. හැබැයි ඒකට හුරු වුණාම අපි දැනගන්නවා අපිට වැටහෙනවා දැන්
ලෙක්චර් එකේදී ඉගෙන ගන්න දේවල් වලට වඩා එහා ගියා වූ කරුණු තමයි අපේ පේපර් එකේ අහන්නේ. අන්න එතෙන්දී අපි අර දේශකවරයා දුන්න මඟ පෙන්වීම ඔස්සේ අපි දැනුම සොයාගෙන යනවා. තනියම අභ්‍යාස කරනවා. කණ්ඩායම් එකතු වෙලා සාමූහිකව සාකච්ඡා කරනවා. මොකද අපි අතර ලොකු තරගයක් නැහැ. දැන් උසස් පෙළේදී ඔයාලා අතර තියෙනවා ලොකු පීඩනයක්, ලොකු තරගයක්. සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ හොඳම යාළුවට වුණත් තමන් ඉගෙන ගත්ත දෙයක්, අලුතෙන් දැනගත්ත දෙයක් ෂෙයා කරන්නේ නැහැ. නේද? මේ ටියුෂන් ක්ලාස් වලටත් ඔක්ක තියෙනවා. දැන් අපි කොයිදරන්නම් කිව්වත් වාගේ යාළුවෙක් අපිත් එක්ක අපි පන්තිරේ ඉන්න අපේ ලින්ක් එක Zoom link එක ෂෙයා කරන්න කියලා සමහර විට සමහර අය එහෙම කරන්නේම නැහැ. හොරාට ඉගෙන ගන්න අය ඉන්නවා නේද? යාළුවත් එක්ක එක ටියුෂන් ක්ලාස් එකකට යනවා ඊට වඩා හොඳට පාඩම පැහැදිලි වෙන පන්තියක් Taman තනියම හොයාගත්තොත් ඒකට කම්මියම යන යාළුවා හලනවා. ඇයි? යාළුවා ලකුණු ගත්තොත් මට වඩා කියලා නේද? ඒ වගේ අර ආත්මාර්ථය, තරගකාරීත්වය, ඔය සමහර දේ විදිසියා ඔය වගේ දේවල් මිශ්‍ර වෙලා තමයි අපි උසස් පෙළ පන්තිවලදී ඉගෙන ගැනීම කරන්නේ. මම මේ කියන්නේ ඔයාගේ වරදක් නෙමෙයි මේක. අපේ රටේ මේ තරගකාරී විභාගයේ හේතුවෙන් ඇති වූ ප්‍රවණතාවයක්. නේද? කොරෝනා එනවත් එක්කම අර අපි පාවිච්චි කරන දැන් රුපියල් 15ට 10ට ගන්න මාස්ක් එකේ මිල රුපියල් 250ට ගියා නේද? 95 මාස්ක් එක රුපියල් 450ට විකුණුන අවස්ථාවක් තිබුණා. අන්න එක සිද්ධියක් කරහා එක එක බලපෑම් අපිට එල්ල වුණා. ඒ වගේ තමයි උසස් පෙළේ තියෙන තරඟකාරීත්වය නිසා උසස් පෙළ විභාගයෙන් සමත් වෙන්නේ සීමිත ප්‍රමාණයක් විශ්වවිද්‍යාල තේරීපත් වෙන්නේ. ඒ සීමිත ප්‍රමාණයක් බදව ගන්න නිසා අර මිනිස්සුන්ගේ ඇතුළෙන් නරක ගතිය එන්න ගන්නවා. ඉතින් ඒක ඔයාගේ මගේ දෝෂයක් නෙමෙයි. හැබැයි එහෙම වුණා කියලා යාළුවට එහෙම විශ්වාස කරන්න එපා. දැන් මම කියමින් හිටියේ දැන් ඔයා නැත්තම් මම මේ පළවෙනි දවසේම උදේ පාන්දර වාලට නැත්නම් කියන උපාධිය පහලට දාලා කතා කරලා පස්සේදී හිතා ගන්න පුළුවන්. එතරම් සමහර අය ඉන්නවා. හැමෝම නෙමෙයි. සමහර අය ඉන්නවා. අර සර්ත් කිව්වනේ මම මොකටද කැම්පස් යන්නේ කියලා හිතන්න පුළුවන්. අන්න ඒ අයට මම මේ කතා කරන්නේ අපි ඉගෙන ගන්න දේවල් වලට වඩා විශ්වවිද්‍යාලයේදී අපි පොතපතින් ඉගෙන ගන්න දේවල් වලට වඩා ලබන අත්දැකීම් හරි වැදගත්. ඒ කියන්නේ උත්තරයක් සංවිධානය කරන විදිය එහෙම නැත්නම් ඊළඟ ඇසයින්මන්ට් එකට සූදානම් වෙන විදිය පොතපතකින් අපි ඉගෙන ගන්නේ නැහැ. භාවිතය හරහා ඉගෙන ගන්නේ. ඒක නිකන් හරියට විද්‍යාගාරයක් වගේ. ඒ කියන්නේ අපි රිසර්ච් කරනවා. රිසර්ච් කරනවා කියන්නේ උත්තර ලියන විදිය හොයනවා. දැන් විෂය කරුණු එකතු කරන ආකාරය අපි තනියම අධ්‍යයනය කරනවා. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. වැරදුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැරදුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ආයෙ හදා ගන්න කාලය තියෙනවා. හැබැයි අපි රැකියා ජීවිතයකට ගියාම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා රැකියාවක් කරද්දී එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයක් ආරම්භ කරද්දී එතෙන්දී වැරදුනොත් ඒක ලොකු පාඩුවක් වෙන්න පුළුවන් ඔයාගේ රැකියා ජීවිතයට. ඒක ලොකු පාඩුවක් වෙන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරයට. අන්න ඒ නිසා කලින් අපි වැටෙනවා, නැගිටිනවා, ඒ වගේ විශ්වවිද්‍යාලයේදී අපි ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ගන්නවා, පන්නරයක් ගන්නවා කියලා නේද? පන්නරයක් ගන්නවා. කොහොමද තනියම වැඩකට බහින්නේ? හිතලා බලන්න. සාමාන්‍ය පෙළ දක්වා අපි ගුරුවරුත් අම්මලා තාත්තලාත් එක්ක තමයි ඒ විභාගයට සමත් වෙනතුරු වැඩ කරේ පන්ති ගියේ. ගොඩක් අය උදව් ගත්තා. උසස් පෙළේදීත් එහෙමයි. උසස් පෙළේදී අපි විෂය කරුණු වලට පොවනවා. නේද? පොවනවා. ඒ කියන්නේ කටපාඩම් කරන්න බලනවා. තාමත් ඒ කියන්නේ විෂය තුල බැහැලම ඉන්න ගුරුවරයාත් එක්කම. ඒක මේ හරියන්නේ නැහැ ප්‍රායෝගිකව. එහෙම පොතේ පතේ ඉල්ලලා විතරක් ඉඳලා ඔයාට සමාජයට ගිහින් තනියම රස්සාවක් කරන්න ගියාම තනියම වැඩ කරන්න ගියාම ඔයා අසරණ වෙන අවස්ථාවන් අනන්තවත් හමු වෙනවා. මොකද එළිය සමාජය එහෙම නැත්නම් රැකියා ජීවිතයේදී හමු වෙන යහළු මිත්‍රයන් ඔයාට ගුරුවරු තරම් ආදරය කරන්නේ නැහැ. ඔයාව වටවන්න බලන්න. අන්න ඒ වගේ දේවල් වලට පන්නරය ගන්න තමයි හොඳ තැනක් වෙන්නේ විශ්වවිද්‍යාලය. ඉතින් ඒක නැති වුණා කියලා විශ්වවිද්‍යාලයට යන්න හැමෝටම බෑ. ඒක විශ්වවිද්‍යාල නොගිහින් ජීවිතය සාර්ථක කරගත්ත අය ඕනතරම් ඉන්නවා. සමාජය කියන විශ්වවිද්‍යාලය හරහා දැනුම ගත්ත අය. මම නමුත් කියන්න කැමතියි ආයෙත් කියනවා මට දෙනවා ගිණුම්කරණය පිළිබඳ විශේෂ උපාධියක්. හැබැයි ඒකෙන් කරන්න පුළුවන් බම්බුවක් නැහැ මේ රැකියා ජීවිතයක් තෝරගත්තොත් පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට ආයුධ කරන සිදු වුණොත් මගේ අර උපාධියට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. මොනවද එහෙනම් ලකුණු ගන්න තියෙන තැන් ජොබ් එකක් ගන්න විතර
මූල්‍ය ගිණුම්කරණය සම්බන්ධයෙන් බාහිර ඉගෙන ගන්නවා නම් වෘත්තීය පාඨමාලාවක් කරන්න ඕන. අහලා තියෙයි වර්ණක් ගණකාධිකරණය. චාර්ට් කරනවා සිංහලෙන් කියන්නේ චාර්ට් කරනවා කියලා නේද? චාර්ට් accountancy CA එහෙම නැත්නම් ACCA තවත් පාඨමාලාවක්. මේ පාඨමාලාව හරහා අපි දැන් ඩබල් AT කියනවා ඒක ටිකක් චාර්ට් වලට වඩා ටිකක් අඩු පිළිගැනීමක් තියෙන්නේ. ඒ AT කියලා වලහාදී මේ වගේ වෘත්තීය පාඨමාලා හරහා අපිට ලැබෙනවා වෘත්තීය සුසුකම. මේ බොහෝමයක් පාඨමාලා මේ දෙකේ නම් සාමාන්‍ය ලෙවල් 4ක් විතර තියෙනවා. සම්පූර්ණ කරගන්න විභාග මට්ටම් 4ක් තියෙනවා. ඒ විභාග මට්ටම් 4 අපේ රටේ සම්පූර්ණ කිරීම ටිකක් අමාරුයි. අමාරුයි කියන්නේ මෙහෙමයි. පේපර් අමාරුමක් නෙමෙයි. වාගේ කැපකිරීම හොඳට තියෙන්න ඕන. දීර්ඝ සතියන්තයක් ආම ට්‍රිප් එකක් යන්න තීරණය කරනවා පන්ති යන්නේ නැතිව. හවස 6-7 වෙද්දී වැස්සොතින් සීතලයි කියලා නිදා ගන්නවා. එහෙම නැත්නම් පොඩ්ඩක් රස්නේ නම් අන්නේ රස්නේ අද නම් පාඩම් කරන්න බෑ කියලා නිදා ගන්නවා. ආයි ඉතින් උදේ 7-8 වෙනකන් උදේ නැගිටින්නෙත් නෑ. එහෙම වැඩ කර මේක පාස් කරන්න බෑ. මේ කාලය තුල ඔයාලට OACC හෝ විශේෂයෙන්ම අපේ රටේ ප්‍රධානම සහ ජනප්‍රියම පාඨමාලාව වර්ණක් ගණකාධිකරණය කාර්ය කියන එක දැන් මේ විභාග කරන අය 200ක් කැපකිරීම කරන්න ඕන. මම චාර්ට් ක්ලාස් එකට ගියාම අපිට උගන්වපු ගුරුවරු කිව්වේ ඔයාලා චාර්ට් ඇකවුන්ටන්ට් එන්නේ වර්ණක් ගණකාධිකාරීවරුමයි එන්නේ අපිට උගන්වීම කරන්න. ඔයාලට දැන් අපි ජනවාරි මාසෙන් නම් පන්තිය පටන් ගන්න අපිට කියන ඔයාලට මේ සිංහල අවුරුද්දක් ගැන හිතන්න බෑ. සිංහල අලුත් අවුරුද්ද මේ අවුරුද්ද නැහැ කියලා හිතන්න ඔයාලගේ කැලෙන්ඩරේ. ඊළඟට දෙසැම්බර් මාසෙ ළඟ වෙද්දී කියනවා නත්තල් කියලා දෙයක් නැහැ මේ අවුරුද්දේ. ඒ කියන්නේ 24ක් ක්ලාස් තියෙන පුළුවන් 25ක් ක්ලාස් තියෙන පුළුවන් දෙසැම්බර් මාසේ. අර ඒ වගේ අර අපේ සාමාන්‍ය ජීවිතය සහ මුලින්ම පාලනයට ගන්නවා ඒ විෂය මාලාව. හැබැයි එහෙම කරපු අයට මේ විෂයන් ඉගෙන ගැනීම මේ විභාග පාස් කර ගැනීම අමාරු වෙන්නේ නැහැ. දැන් මම මේ අත්දැකීම් ලබපු කෙනෙක් නේ. මම වර්ණක් ගණකාධිකරණය කරනවා විශ්වවිද්‍යාලයට තියරි පත්‍රලා කොළඹට ආවට පසුව. ඒක ලෙවල් 4 මම පාස් කරේ ලෙවල් 2 ඒ කියන්නේ ලෙවල් 2ක් සම්පූර්ණයෙන්ම පාස් කළා. තුන්වෙනි ලෙවල් එකේ සබ්ජෙක්ට් දෙකක් තවමත් පාස් කරගෙන නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? චාර්ට් වලට ක්ලාස් තියෙන්නේ ඒකට ටියුෂන් ක්ලාස් යනවා වගේ යන්න ඕන. ක්ලාස් යන්න ඕන වෙනම තියෙන්නේ සතියන්ති. මේ මම සතියන්ති ටියුෂන් ක්ලාස් කරනවා මම ඒ ලෙවල් පන්ති කරනවා. ඉතින් මම උගන්වන ගමන් ඉගෙන ගන්න නම් මේ. එතෙන්දී මට එක දෙන්න සිදු වුණා වර්ණක් ගණකාධිකරණ පන්තියට නෙමෙයි මොකටද මම උගන්වන ටියුෂන් ක්ලාස් එකට. ඒ නිසා පන්ති යන ගමන් පාඩම් කරලා යාළුවෙක්ගේ නෝට්ස් ඉල්ලගෙන පාඩම් කරලා බොහොම අමාරුවෙන් ලෙවල් 2ක් සම්පූර්ණ කරා. තුන්වෙනි ලෙවල් එක එහෙම සෙල්ලම් දාන්න පුළුවන් තැනක් නෙමෙයි. සාමාන්‍ය ඕනම කෙනෙකුට වර්ණක් ගණකාධිකරණය හදාරනත්දී පළවෙනි ලෙවල් 2 සම්පූර්ණ කරගන්න ඒ තරම් ආයාසයක් දරන්න අවශ්‍ය නැහැ. ඒ දෙකම පාස් කරගත්තම ක්ලාස් උත් නොගෙහින් නෝට්ස් පාඩම් කරලා යාළුවෙක්ගේ ෆොටෝකොපියක් අහගෙන. ඉතින් තුන්වෙනි හතරවෙනි ලෙවල් වලට ගියාම අනිවාර්යෙන්ම අපේ පන්ති කාමරේ ඉන්න ඕන. ඉතින් ඒක කරන්න විදියක් නැහැ නේ. මම ටියුෂන් ක්ලාස් කරන නිසා අවසානයේදී මම දෙක එකක් තෝරගත්ත ටියුෂන් ක්ලාස් කරනවා. මට වැරදුනේ නැහැ. දැන් මම ඔයාලා ගණකාධිකාරයට වඩා ඉහළ ආදායමක් ලබනවා. හැබැයි අර වෘත්තීය සුසුකම කියන එක මට ලැබුණේ නැහැ. උපාධිය පවණක් මට සීමා වුණා. ඉතින් මම කියමින් ඉන්නේ චාර්ට් කරොත් මොකද්ද වෙන වාසිය කියලානේ. දැන් මම 2007 අවුරුද්දේ විශ්වවිද්‍යාලයට තේරීපත් වන්නේ. මම 2011 අවුරුද්ද වෙනකම් ඉගෙන ගන්නවා කැම්පස් එකේ. 11 අවුරුද්දේ කැම්පස් එකෙන් අවුට් වෙන කාලය වන විට වර්ණක් ගණකාධිකරණය මගේ ගොඩක් යාළුවෝ සම්පූර්ණ කළා අවසන්. චාර්ට් කරලා ඉවරයි. ඒ කියන්නේ කැම්පස් එකේ ඩිග්‍රී එකක් ගන්නවා අනිත් පැත්තේ යා වර්ණක් ගණකාධිකරණය සම්පූර්ණ කරනවා. ඒ 2011 නේ. මේ 2021 අවුරුද්ද නේද? මේ වන විට අපේ යාළුවෝ මගේ කැම්පස් එකේ යාළුවන් ජොබ් එකකට ගිහලා අවුරුදු 10ක් 8ක් ඔය වගේ කාලයක් ගත වෙලා. සාමාන්‍යයෙන් ඔයා හිතනවද වැටුප කීයක් විතර වෙයි කියලා? ගොඩක් අයගේ වැටුප වැඩි නෑ ළමයි. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5ක් ලක්ෂ 7ක් වගේ වෙන්නේ. වැඩි නෑ. අවුරුද්දට නෙමෙයි මාසයකට. ඇතම් අය ඉන්නවා
කීප දෙනෙක් හැබැයි ගොඩක් මේ කියන්න ඕනේ නැහැ. ගොඩක්ම නෙවෙයි තාම ඉතින් සර්විස් එක අවුරුදු 10යිනේ. සමහර අයගේ වැටුප ලක්ෂ 12ක් විතර මාසෙකට. මගේ ටියුෂන් ඉන්කම් එක ඒ තරම් නා වෙලා නැහැ. ඉහළම ගෙවීම් කරන නැත්නම් විදේශ රටවල් වල සේවය කරන අපේ බැච් එකේ යාළුවෝගේ මාසික ආදායම රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 12ක් පහු කරන අය ඉන්නවා මාසයකට. අපිට නම් ඉතින් මාසයකට ලක්ෂ 12ක් නෙමෙයි අවුරුද්දටම ලක්ෂ 12ක් තිබුණත් ඇති නේද? මාසෙකට රුපියල් ලක්ෂය ගන්න. අපිත් හිතුවේ එහෙම තමයි. දැන් මෙයාලට මට ඊටත් වඩා ප්‍රශ්න තියෙනවා. ලක්ෂ 12ක් පඩි ගන්න අයටත් ප්‍රශ්න තියෙනවා. මගේ ළඟදී කියන්නේ මාස 3-4කට කලින් මා එක්ක යාළුවෙක් කතා කරා. එයා දැන් පදිංචිව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාට ලොකු ප්‍රශ්න තියෙනවා. ඇයි මේ හම්බ කරන සල්ලි කොහොමද වියදම් කරන්න කියලා. ඉතින් ලංකාවේ දැන් මේ මාසයකට වැටුප ලබන අතර වාරයයි බෝනස් අවුරුද්දට මාස 12යි තියෙන්නේ. එතකොට පඩි 12ක් නෙමෙයි ඉන්නේ. ඇයි දෙසැම්බර් මාසේ මේ වගේ 3 ගුණයක් පඩි දෙනවනේ. නැත්තම් 2 ගුණයක් විතර පඩි දෙන අවස්ථාවක් තියෙනවනේ. දෙසැම්බර් මාසේ. ආය අප්‍රේල් මාසෙත් ඒ වගේ බෝනස් දෙන්න පුළුවන්. බක්කම් පැනිස්. එහෙම බැලුවම සමහර අයට වැටුප් ලැබෙන අවුරුද්දකට 14 වතාවක් 16 වතාවක් 15 වතාවක් විතර. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ පඩි බෝනස් එක ලක්ෂ 12ව 3ක් නැත්නම් ලක්ෂ 12ව 2ක් එක්ක එයාගේ මාසික පඩිය. සෙවිසි 4 ලක්ෂ 36ක් බෝනස් දෙනවා කිව්වම. ඉතින් එතෙන්දී යාළුවෝ ලොකු ප්‍රශ්න තියෙනවා. මේව කොහෙද? ඒ කියන්නේ කළු සල්ලිත් නෙමෙයි. ඔය දැන් මේ දවස්වල යන්නේ එක එක පේපර්ස් කරන එක එක රටවල් වල දැම්පත් එහෙම නෙමෙයි මේවා. මේවා ආදායම් බදු කියවලා නීත්‍ය අනුකූලව ඕනම වෙලාවක උපයපු ආකාරය පෙන්වන්න පුළුවන් නියම සල්ලි. හොඳ සල්ලි. කළු සල්ලි නෙමෙයි සුදු සල්ලි. පින් ඇති සල්ලි. දෙයක් කරලා තමන්ගේ ශක්තියෙන් තමන්ගේ දැනුමෙන් දෙයක් ලබා දීලා උපයාගත්ත දේවල් ඕනම වෙලාවක අපේ රටට ගෙනෙන්න පුළුවන් සල්ලි. දේශීය උපයන සල්ලි. එයාට ප්‍රශ්න තියෙනවා. මොන වාහනේද ගන්නෙ? නැත්තම් දැන් කොහෙන්ද තරවතු පොඩින්ද එහෙම නැත්තම් නුවරලේන්ද ඊළඟ ඉඩම ගන්නෙ? තනියම පදිංචි වෙලා ඉන්න ලොකු දෙයක් හදා ගන්නවද? එහෙම නැත්තම් ඇපාර්ට්මන්ට් එකක් ගන්නවද? ඔන්න තියෙන ප්‍රශ්න. නිවාඩුවට යන්න බංගලෝ එකක් හදනවද? එහෙම නැත්තම් කොළඹ ඇපාර්ට්මන්ට් එකක් හදනවද? ඊළඟ බෝනස් එකකින් ඇපාර්ට්මන්ට් එකක් ගන්නවද? ඊළඟට මොකද ඊළඟට පටන් ගන්න ඉන්නේ බිස්නස් එක ගොඩක් චාර්ට් එකවුන්ට් කරන මේ මිනිත් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. මගේ ගොඩක් යාළුවෝ රැකියාව විතරක් නෙමෙයි දැන් කරන්නේ. ඒ උපයපු මුදල් යොදවල අලුත් ව්‍යාපාර ආරම්භ කරනවා. ඉතින් හිතනවද මේ වගේ තැනකට මම වැටුප විතරයි කියන්නේ ඊට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි සමාජයේ ඉහළ පිළිගැනීම තියෙනවා. චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් බවට පත් වුණාම ඒ කියන්නේ ගමේ ගොඩ චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් අපි හිතුව මෙහෙම අපි ඔන්න යනවා ඈත පළාතකට ගිහිලා කියනවා මම චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් කියලා. ඒ ගැන මට හිමක් නැති කෙනෙකුට එහෙමද බස් කොන්දොස්තර කෙනෙක් වගේ වුණා වගේද කියලා හිතෙන්නත් පුළුවන්. ඒක වැටහීමක් නෑ. හැබැයි මේ වෘත්තිය පිළිබඳව දැනුමක් තියෙන සමාජය තුළ වෘත්තිය පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයන් අතර ඔයා ඉන්නවා ඉහළ තැනක ඉන්නවා. චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනම කියන එක අරට වෛද්‍යවරයෙක් වෙනටත් වඩා අමාරු යතම් කාරණාවක්. උදාහරණයක් තමයි මගේ යාළුවන්ටත් එහෙමත් දැකීම ආවා. සමහර රටවල් වලට වීසා අයදුම් කරද්දී වීසා ගනිද්දී අපේ රටේ වෛද්‍යවරුන්ට වීසා ලබා ගන්නවට වඩා ඉක්මනින් වීසා ලැබෙනවා චාර්ට් ඇකවුන්ටන්ට්ට. ඇයි? වෛද්‍යවරු ඕනතරම් ලෝකේ ඉන්නවා. හැබැයි වර්ණත් ගණකාධිකාරීවරු කියන්නේ හිඟ සම්පත. පාලි ඉකොනොමි ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා හිඟකම කියන එක. ඒ වගේ හොඳම හිඟ සම්පතක් තමයි වර්ණත් ගණකාධිකාරීවරු. ඒක යාළුවෝ ඉහළ වැටුප් ගෙවන්නේ. වාට එක කම්පැනි එක දොර වැහැරි තව කම්පැනි ගන්නවක දොරවල් අරනවා එන්න අපි ළඟ වැඩ කරන්න කියලා. මොකද චාර්ට් ඇකවුන්ටන්ට්ලා හිඟයි. ඒ නිසා මෙයාලට විහිළක වේවීම් කරලා දක්ෂය රඳව ගන්න ආයතන කැමතියි. ඉතින් මේවා ඉගෙන ගන්න කොහොමද අපි? චාර්ට් කරන්න ලොකු වියදමක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාසිකව පන්ති ගාස්තු රුපියල් 6000ක් 7000ක් වගේ.
විභාග ගාස්තුත් කියලා මහ ලොකු ප්‍රමාණයක් ගෙවන්න ඕන නැහැ. ඔය කෝස් කියන්නේ ලෙවල් 4ම සම්පූර්ණ කරද්දී ඔය ලෙවල් 4ටම ඔය අවුරුදු 4ක වගේ කාලයක් අවුරුදු 3ක වගේ කාලයක් ඇතුළත රුපියල් 1,50,000 ලක්ෂයක් වගේ තමයි කියන්නේ අවුරුදු ගණනාවටම විභාග ගාස්තු වශයෙන් ඊතරම්මත් ඒ වගේ කාලයක් එන්නේ 1 ලක්ෂකමාරක් වගේ වෙයි. අවුරුද්දට රුපියල් 50,000 කියන්නේ කොහොමද? සබ්ජෙක්ට් එකකට විභාග ගාස්තු මට මතකද දැන් රුපියල් 1500ක් වගේ වෙන්නේ. ඔව් අනේ පොඩි ගාණක් ලක්ෂකමාරක්වත් යන්නේ නැතිව. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නේ භාෂා ප්‍රශ්නේනේ. මේක සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්ද? පුළුවන්. පළවෙනි ලෙවල් එක සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මම මෙහෙම උදාහරණයක් කියන්නම්. මගේ යාළුවෙක් කැම්පස් එකේ යාළුවෙක් අපිට හමු වුණා මායින් ගම්මානයකින්. ඉස්සර දැන් ඔයාලා පුංචි කාලේ යුද්ධය තිබුණු කාලේ සමහර විට ඔයාලා යුද්ධයක් දැකීම මතක නැතුව ඇති. කොටි පාලන ප්‍රදේශයක් සිංහල ගම්මානත් ළඟ තිබුණා නේද? ඒ කියන්නේ එහා පැත්තේ කොටි කඳවුරු මෙහා පැත්තේ ආමි කැම්ප් එකකින් ආරක්ෂාව දෙනවා සිංහල ගම්මාන කීපයක් තියෙනවා. ඒ කියන්නේ කොටි මායමට අපේ අය ලං වෙලා ඉන්නවා. ඒ වගේ දුෂ්කර පළාතක බිහිසුණු යුද්ධයක් මැද උසස් පෙළ සමත් කරලා ආපු යාළුවෙක් හිටියා. එයා සෙකන්ඩ් ඉයර් එකේදී තමයි කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය පාස් කරගන්න. ඒ කියන්නේ කොළඹින් ගමට එද්දී යාට ඉංග්‍රීසි බෑ. O level ඉංග්‍රීසි ෆේල්. ලෙක්චර් එකට ගියාම ලියා ගන්න වචනයක්වත් තේරුමක් නැහැ. ග්‍රැමර් උට වෙනම ග්‍රැමර් ක්‍රමයක් දන්නවා. එයාගේ ග්‍රැමර් පැටර්න්ස් අපිට තේරෙන්නේ නැහැ. අපිත් එහෙම තමයි. මමත් ගියේ හම්බන්තොට ඉගෙනගෙන මමත් ලොකුවට මේ සුද්ධ වගේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි කැම්පස් එකට යද්දී. ඒ වුණාට අපිට තේරෙන මට්ටමින්වත් එයාගේ ඉංග්‍රීසි භාෂාව අපිට අපේ ලෙක්චර්ස් වලටවත් බෑ. මාස්ටර්ස් කරලා වෙනත් විදේශ රටවල් වල ඉගෙන ගන්නත් ආපු අපේ දේශකවරුන්ට අරගේ පේපර්ස් වල තියෙන උත්තර කියව ගන්න බෑ. ඒ තරම් ඇඩ්වාන්ස් ඉංග්‍රීසි තියනවා. ඉහිලු කරනවා. කියන්නේ අපි එහෙම දාගෙන ඉන්න බර උඹේ ඉංග්‍රීසි සුත්තටවත් කියව ගන්න බෑනේ මචං. ඌ කියනවා නෑ මේක අලුත් ප්‍රභේදයක් මචං. එහෙම අපි විහිළු තහලුවෙන් ඉඳලා සෙකන්ඩ් ඉයර් එකට වෙද්දී කොහොම හරි යා තනියම මේක හදාගත්තා. ලැන්ග්වේජ් එකක් හදාගත්තා. දෙවෙනි අවුරුද්දේ තමයි මතක් වුණේ O level වලට ඉංග්‍රීසි ෆේල්ඩ් කියලා. O level ඉංග්‍රීසි පාස් කරනවා කැම්පස් එකේ ඉද්දී. අද මේ වන විට අද සමුදරේ රැකියාව කරනවා ප්‍රමුඛතම පෙළේ මූල්‍ය සමාගමක ප්‍රධාන ගණකාධිකාරී වශයෙන්. يعني ප්‍රධාන මූල්‍ය ආයතනයකට සම්බන්ධ තව උප ආයතන 3ක් තියෙනවා. එතකොට මේ ආයතන 4ෙම ගිණුම් කටයුතු බාර වෙන ප්‍රධාන නිලධාරියා. ෆිනන්ස් මැනේජර් විදියට account නෙමෙයි ආය යටතේ accountලා දැන් වැඩ කරනවා. මගේ යාළුවා යටතේ ගණකාධිකාරීවරු වැඩ කරනවා. එයාලගේ බොස් තමයි මගේ යාළුවා. ඉතින් හිතන්න අපිට එහෙනම් මේක කරන්න බැරි ඇයි? අපිට එහෙම කරන්න බැරි. උසස් පෙළ දක්වා ඉගෙනගත් එයාම කියනවා. එයාගේ වචනයෙන්ම කියනවා මචං මම ඇත්තටම උසස් පෙළ පාස් කරගත්තේ කැම්පස් එන්න ඕන නිසා නෙමෙයි මරණ වයෙන් බේරෙන්න කියලා. ඒ කියන්නේ මේ දුෂ්කර ගම්මානවල ඉන්න මිනිස්සුන්ට ඒ ගම්මානයේ ඇතැරලා යන හේතුවක් තියෙනවා. කුඹුරු වගා කරන මිනිසයා ඒ ගම ඇතැරලා කොටි කලබල නිසා කියලා මෝටාර් වදී තුවක්කුවෙන් ඇවිල්ලා වෙර තියලා දායි කියලා බයිට වෙන ගම්මානික පදිංචි වෙන්න නම් යනතන කුඹුරක් තියෙනවා. ඒ යනතන කුඹුරක් නැත්නම් අර කොටි කලබල අස්සෙම ඒ අර ගම්මානේ ඉන්නවා බයි. ඉගෙන ගන්න ළමයි තමන් ඉන්න ප්‍රදේශයේ කොටි තර්ජන තියෙනවා ජීවිත ආරක්ෂාවක් කියලා එකක් සුවර් නැහැ කියලා තවත් ප්‍රදේශයකට යන්න නම් ඒ ප්‍රදේශයට ගිහිලා ඒකට අධ්‍යාපනය ලබන්න පහසුකම් තියෙන්න ඕන අවස්ථාවක් තියෙන්න ඕන. අන්නේ අවස්ථාව තියෙනවා යාට කැම්පස් ආවොත් හොස්ටල් ලැබෙනවා මහ පොළොව ශිෂ්‍යාධාර ලැබෙනවා කොහොම හරි ජීවිතේ කැට ගහ ගන්න පුළුවන් කොළඹ ආවොත් කියලා ඒ අදිෂ්ඨානය තිබුණා කිව්වා. දවසක් මායික කියනවා අපි දෙන්න ගොඩක් සමීපයි. මමත් හම්බන්තොට ගිය කෙනෙක් ඈත ගම්මානකින් ආපු කෙනෙක් මගේ හොස්ටල් රූම් එකට යාවද රූම් එකේ හිටිය අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. එතෙන්දී ආ කියනවා මචං මම නම් ආවේ උපාධියක් කරන්න කියලා නෙමෙයි. මට මරණ බය එයාගේ වචනෙන්ම කිව්වොත් කොයි වෙලාවක හරි ආටියක් යන මෝටරනේ ආටියක් මගේ ඔළුවට කඩන් වැටේ කියලා බයෙන් මං ජීවත් වුණේ මචං ඒ කාලේ. ඒ නිසා නොමරි ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා තමයි කැම්පස් එකට ආවේ.
අර කොළඹ බෝම්බ ගහද්දි කියනවා මචං මම එහෙ ඉඳලා ආවා. එහෙදි මැරෙයි කියලා පායට දැන් කොළඹත් බෝම්බ පුපුරනවානේ. දැන් මෙහෙදි මැරෙයි කියලා ෂුවර් නෑ කීකේ විහිළු කර කර හිටියා. අද වන විට එයා ඒ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තියෙනවා. ඒ වෙනස් කරේ කැම්පස් ඇවිල්ලා උපාධිය සම්පූර්ණ කරපු නිසා මම නෙමෙයි. චාරක කරපු නිසා. චාරක කරපු නිසා. අනේ නිසා සමහර විට මේ පන්තියට සහභාගී වෙන අන්තිම දවස අද දවස වෙන්න පුළුවන්. මේ ඉන්න අයගෙන් කිහිප දෙනෙක් හරි මේ මගේ ගිණුම් කරන දේශයට සහභාගී වෙන අන්තිම දවස වෙන්න පුළුවන් මේ. අදින් පස්සේ මාව එපාවලා ඔයාට යන්න ඉඩ තියෙනවා. එන අවස්ථාවක් තියෙනවනේ මාව ගැලපෙන්නේ නැත්නම්. හැබැයි මම එක දෙයක් වාගෙන් ඉල්ලනවා. ඉගෙන ගන්න එක නතර කරන්න. කොහේ ගියත් කොතනකින් හරි ඔයා උසස් පෙළ සමත් කරගෙන විශ්වවිද්‍යාල තේරීපත් වුණත් නොවුණත් කැම්පස් නොගියත් ඔයා ඉහළට ඉගෙන ගන්න ඕන ගිණුම් කරන ඉඳලා ඉගෙන ගන්නවට පුළුවන් චාරක කරන්න. ඒ වගේම පිළිගැනීමක් තියෙනවා ACCA පාඨමාලාවටත්. හැබැයි මේ දෙකින් අපේ රටේ වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ වැඩිපුරම ළමයි හදාරන්නේ චාරක. ඒක ටිකක් ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණතාවයට එනවා. හරි මේකත් මූල ගිණුම් කරණයටත් කළමනාකරණ ගිණුම් කරන පැත්තටත් බාර එකක්. මම මෙතන ලියුවට දැන් මේ පාඨමාලාව හදාරන්න ඔයාලට ලොකු වියදමක් යන්නේ නැහැ. ඒක තමයි තියෙන වාසිය. එහෙනම් ඊළඟට අපි බලමු දැන් මේ මූල ගිණුම් කරණය පැත්තෙන් චාරක කළමනාකරණ ගිණුම් කරණය පැත්තට ගියොත් කළමනාකරණ ගිණුම් කරණයේදී අපේ රටේ ජනප්‍රියම පාඨමාලාව තමයි සීමා. ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා තියෙනවා. සාමාන්‍ය පෙළ මට්ටමිනුත් සීමා වලට ගන්න මේ කියන්නේ වෙනත් කෝස් මේ ලෙවල් එකකින් උසස් පෙළ නැතත් වාට සීමා කරන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙතනදී ළමයි මේක එක්සත් රාජධානිය දැන් වරලක් ගණකාධිකරණ විභාගය ලංකාවේ ආයතනයක් කරා. ඒ කියන්නේ අපේ රටේ වරලක් ගණකාධිකාරී ආයතනය තමයි පවත්වන්නේ වරලක් ගණකාධිකරණ විභාගය. ඒක තමයි ඒ නිසා තමයි අපේ රටේ ඒ කෝස් එක කරද්දී විවිධ මාඩු. මේ විභාගය පවත්වන්නේ එක්සත් රාජධානියේ කලමේ අධ්‍යාපන ආයතනය. එතෙන්දී එයාලට අපි ගෙවීම් කරන්න ඕනේ එයාලගේ කරන්සි වලින්, ස්ටර්ලින් පවුන්ඩ් වලින්. අන්න එතෙන්දී තමයි ගැටලුව තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කෝස් එක ඔයා සම්පූර්ණ කරද්දී චාරිත්‍රාක් අමාරු නෑ. චාරිත්‍රාක් අමාරු නෑ. අමාරුයි සල්ලි ගෙවන එක. සාමාන්‍යයෙන් රුපියල් පවුන්ඩ් වලට පරිවර්තනය කරද්දී දරන්න වෙන පිරිවැය ටිකක් වැඩි වෙනවා. පවුමක් මිලදී ගන්න පුළුවන් දැන් මම හිතන්නේ 230ට වගේ යනවා නේ ඩොලර් නෙවෙයි පවුන්ඩ් නේ කවුන්ට් එක ටිකක් වැඩි. ඉතින් එහෙම බැලුවම සාමාන්‍යයෙන් ඔයා දැන් තව අවුරුදු කීපයකින්නේ සීමා කරන්නේ උසස් පෙළෙන් පසුවනේ. එතෙන්දී ඉතිරිලා අවුරුදු 3ක් සීමා කරනවා. ඒ කාලය තුල වාට දරන්න වෙන විදම සාමාන්‍යයෙන් දැන් පුරවකතන කළොත් ලක්ෂ 18ක් විතර වෙයි. ලක්ෂ 18ක් ලක්ෂ 20කට වගේ යයි නේද ඒ කාලෙ වෙද්දි. ඒක දැන්ටවත් කියන්න බෑ. මොකද අර විනිමය අනුපාතත් එක්ක වෙනස් වෙන දෙයක් නිසා. ඉතින් තමන්ට ඒ වගේ මුදලක් අවුරුදු 3කට කැප කරන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. මේකටත් වරලක් ගණකාධිකරණය වගේම ලෝකෙ ඉහළම පිළිගැනීමක් ලැබෙනවා. හරි. එහෙනම් පොද හුස්මක් ගන්න. මම දන්නවා මේක දැන් ඔයාට කියද්දී ඔයාගේ මුහුණු ඉරියව් මට පේන්නේ නැහැ. මම කැමරාවක් ඉස්සරහින් කතා කරන්නේ. හැබැයි මම අත්දැකීමෙන් දන්නවා වසර ගණනාවක් මගේ ගෝලයන්ට මගෙන් ඉගෙන ගන්න ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කතාව කියද්දී ගොඩක් අය කියලා ඉවර වෙද්දී හොඳ හුස්මක් ගන්නවා. පන්තිය වරුණාම ප්‍රශ්න ගොඩයි. උගන්නපු දේවල් ගැන නෙවෙයි. චාර්ට් කරන්න කොහොමද ඊළඟට චාර්ට් සම්බන්ධයෙන් මම ටිකයි පැහැදිලි කරේ. ඉතිරි දේවල් මගෙන් අහනවා කොහෙද ක්ලාස් තියෙන්නේ වගේ දේවල් ඔයාලට ඒවා ඇති. මම හැමෝටම කියන්නේ කලබල වෙන්න එපා. ඔයා දැන් මුලින්ම මේ සීමාව ජාරක් කරන කලින් මුලින්ම A level පාස් කර ගන්න ඕන. මම මෙහෙම මේ කියන්නේ දැන් මේ දේවල් ගැන පාඩමට වඩා දෙයක් මතක් කරලා දෙන්නේ ඔයා උසස් පෙළ A3ක් අරගෙන විශ්වවිද්‍යාලයට තේරීපත් නොවුනොත් ඔයා පරාද නැහැ කියලා පෙන්වන්න. මේ මම ඉගෙන ගත්තේ දැන් මම කැම්පස් එකේ ඉන්න අතර වාර චාර්ට් කරා කියවනේ චාර්ට් කරද්දී අවුරුදු 3ක් විගණක වරයෙක් යටතේ ට්‍රේනින් වෙන්න ඕන. ඒ කියන්නේ අපි විගණන පුහුණුව ලබා ගන්නවා. ඒ කියන්නේ අපි අහලා තියෙන ඔයාලා අහලා තියෙන
විගණන ආයතන කියලා ඔඩිට් ෆර්ම් මම ඔඩිට් ෆර්ම් එකක ගියා ට්‍රේනින් කෙනෙක් විදිහට සේවය කරනවා. එතෙන්දී ඒ ඔඩිට් ෆර්ම් එකේ අපි කියන්නේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් පවත්වා ගන්න. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් මොකද කරන්නේ? සමාගම් වල ගිණුම් විගණනය කරන්න බාර ගන්නවා. ඒ ගිණුම් විගණනය කිරීමේ කටයුතු එයා ළඟ ඉන්න ට්‍රේනර්ස්ලා තමයි කරන්නේ. ඒ කියන්නේ අපි ගිහිලා ස්ටුඩන්ට්ස් ගිහිලා ඒවා ඔඩිට් කරලා එනවා. ඒ විගණන ආයතනය පවත්වාගෙන යන අපි කියනවා පාර්ට්නර් කියලා කියන්නේ. කියන්නේ හවුල් ව්‍යාපාර කරන පාර්ට්නර් කියලා කියන තාම අපි කියමු. සර් බොස් කියලා කියමු. ඒ බොස් කැම්පස් ගිහිලා නැහැ. එයා උසස් පෙළට කරලා තියෙන ජීව විද්‍යාව. ඔය දැන් ඉන්න මහ බැංකුව අධිපතිතුමා අජිත් කුමාර් කප්රාල් මහත්මයාත් එක්ක ඒ ඉගෙන ගත්ත කෙනෙක්. එයා උසස් පෙළට ඉගෙන ගන්නවා ජීව විද්‍යාව අංශයෙන් S සාමාර්ථ 3යි විශ්වවිද්‍යාලයට තේරීපත් වන්නේ නැහැ. ඊළඟට එයා තීරණය කරනවා චාර්ටර්ඩ් කරන්න. ඒ විභාග පාස් වෙනවා. එයා ඊළඟට චාර්ටර්ඩ් දැන් ඉගෙන ගන්න ගිය වෛද්‍යවරයෙක් වෙන්න අවසානයේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙලා නතර වෙනවා. එයා ටිකක් ග්‍රාමීය පළාතේ වෛද්‍ය පළාතේ ආපු කෙනෙක්. දැන් නුගේගොඩ නාවල ප්‍රදේශයේ පදිංචිව ඉන්නවා. තාමත් හොඳ ගුරුවරයෙක්. සර් හැබැයි කියලා තිනවා මම අහනවා මගේ විශේෂ දේවල් කියද්දී පුද්ගලයන්ගේ නම කියන්නද කියලා. මොකද මම හැමතිස්සම කියන දේවල් නෙමෙයි හැම අවුරුද්දකම මොකද වර්ණත් ගණකාධිකාරිවරයෙක්ගේ තියෙනවා වෘත්ති ආචාර ධර්ම කියලා දෙයක්. කියන්නේ අර ලෝය කෙනෙක් වගේ ප්‍රසිද්ධ දැන්වීම් පළ කරන්න බෑ. ඒ වගේ දේවල් නිසා මට මගේ බොස් කියපු කතාවක් රුවන් අපි වෘත්ති ආචාර ධර්ම කියලා දෙයක් ඉගෙන ගත්තනේ. දැන් මම යාගේ ගෝලයෙක් ඔබ මගෙන් ඉගෙන ගත්තනේ කොල්ලෝ කියලා මට කිව්වේ නිසා මගේ ඕන විස්තරයක් කියන නම කියන්න එපා. එයාගේ ආයතනයේ නම කියන්න එපා කියලා කිව්වා. ඉතින් ඒ නිසා මට ඒ නම පැහැදිලි ප්‍රකාශ කරන්න බෑ. හැබැයි මම මේ සර්ගෙන් ඉගෙන ගත්ත දේ තමයි දැක්ක දේ තමයි යක් මට කියන දේ තමයි අපිට ජීවිතේ දිනා ගන්න අපි උසස් පෙළ කරන ළමයි හිතනවා කැම්පස් නොගියොත් අපි ඉවරයි කියලා. එහෙම නෑ. කොමර්ස් කරලා එහෙම වෙන්නේ නෑ. කොමර්ස් කළොත් එහෙම වෙන්නේ නෑ. වාට කරන්න දේවල් ඕන තරම් තියෙනවා උපාධියක් හදාගන්නවට වඩා. ඒ හරහා රැකියාව වලට ගැලපෙන සුසුකම් වට හදා ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න අමතර කාරණා ගැන කතා කරපු කාලේ ඉවරයි. එහෙනම් ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් අපි උසස් පෙළ සමත් කරගෙන ද පාරවල් කීපයක් තියෙනවා. ඒ පාරක් තෝරගන්න විතරයි තියෙන්නේ. එකට හිත තද කරගෙන ධෛර්යය අරගෙන වැඩ කරන්න පටන් ගන්න. හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. දැන් අපි ලියමු මේ ප්‍රශ්නෙට උත්තරය. හරි අපි කියමින් හිටියේ මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් ලියන්න. මූල්‍ය ගිණුම්කරණය පැත්තෙන් මුල් පළවෙනි වෙනස්කම ලියන්න. අතීත ගනුදෙනු හා සිද්ධීන් අතීත ගනුදෙනු හා සිද්ධීන් යොදාගෙන වාර්තා සකස් කරයි. අතීත තොරතුරු නැත්තම් කියනවා නේද? අතීත තොරතුරු නැත්නම් අතීත ගනුදෙනු හා සිද්ධීන් යොදාගෙන වාර්තා සකස් කරයි. ඊළඟට කළමනාකරණ ගිණුම්කරණය පැත්තේ ලියන්න. අතීත තොරතුරු මෙන්ම පුරෝකථනය කළ තොරතුරු ඒ කියන්නේ අපි ඉස්සරහට වෙන්න තියෙන දේවල්. අතීත තොරතුරු මෙන්ම පුරෝකථනය කළ තොරතුරු යොදා වාර්තා සකස් කරයි. ඒක වෙලමයි මූල්‍ය ගිණුම්කරණයේදී ඔයා පොත්වලට ගන්න සිදු වූ දේවල් පමණයි. හෙට සිදු වෙන්න නියමිත දෙයක් පොත්වල ලියන්නේ නැහැ. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී එහෙම නැහැ. දැන් හිතන්න අන්න මම පොතක් මුද්‍රණය කරන්න යනවා. මම උසස් පෙළ ළමයිට ඉලක්ක ප්‍රශ්න පත්‍ර පොතක් මුද්‍රණය කරන්න යනවා. මුලින්ම මම මුද්‍රණය කරන්න කලින්ම තීරණය කරන්න ඕන පොත් කීයක් විකුණ ගන්න පුළුවන් වෙයිද? එතෙන්දි බලනවා ඔය පොත් ප්‍රකාශකයන් එක්ක සාකච්ඡා කරලා සාමාන්‍යයෙන් ඒ ලෙවල් ළමයිට පොතක් කොමර්ස් කරන ළමයෙක්ට පොතක් මුද්‍රණය කළොත් අවුරුද්දට පොත් කීයක් විතර විකිණේද කියලා. දල අදහසක් ඒ ශේෂ්ත්‍රේ ඉන්නට කියනවනේ. එයාලා කියනවා සාමාන්‍ය පොත් 50000ක් විතර සර්. හරි. එහෙනම් අපි 50000ක් විතර ගමු. ඔන්න 60000ක් විතර මුද්‍රණය කරමු. 50000ක් වගේ නම් අවුරුද්දකට මුද්‍රණය විකුණන්න පුළුවන්. අපි ලක්ෂයක් දෙකක් මුද්‍රණය කළ වැඩක් නැහැ. එතකොට පොත් ටික ගබඩාවල තියෙද්දි සතුන් විනාශ කරනවා. පිටු අර ටිකක්
නරක වෙන ගන්නවා නේද? ඒ නිසා පොතේ ක්වොලිටි එක බහින වෙන නිසා අපිට විකුණන්න පුළුවන් ප්‍රමාණයක් තමයි මුද්‍රණය. හරි 50000 print කරමු. ඊළඟට බලන්න පොතේ පිටු කීයක් තියෙනවද? පිට කවරයට මොන වගේ දෙයක්ද යොදාගන්නේ? මේ පොත හදන්න කලින් පොත මුද්‍රණය කරන කලින් තීරණය කරනවා. පොතට යොදා ගන්න කොළවල ස්වභාවය මොකද්ද? හොඳම කොළේ මුද්‍රණය කරනවද නැත්නම් ටිකක් ක්වොලිටි එකකින් අඩු කොළේද මුද්‍රණය කරන්නේ? ඒ විදිහට බලලා අපි බලනවා පොත් 50000ක් නේ. 50000 මුද්‍රණය කරන්න වියදම කීයක් වෙයිද? පුරෝකථනය කරනවා. කල්පනා කරන ගිණුම් කරන්නේදී මේව කරන්නේ. ඊළඟ අපි හිතමු ඔන්න වියදම ලක්ෂ 15ක්. 50000 හදන වියදම ලක්ෂ 15ක්. එහෙනම් එක පොතකට කීයද? ඔන්න බලන්න එක පොතක වියදම බලනවා කීයද කියලා. කීයද එන්නේ? රුපියල් 30ක්. පොතක් මුද්‍රණය කරන්න රුපියල් 30ක් නම් වියදම් වෙන්නේ. විකුණුම් මිල කීයද? 30කට මුද්‍රණය කළා 30ට විකුණන්නේ නැහැ. මම විකුණුම් මිල ලකුණු කරන පොතේ රුපියල් 60ක් තියෙනවා. අන්න. වැඩේ කරන්න කලින් කාර්යය පටන් ගන්න කලින් අනාගතයේ වෙන්න පුළුවන් සාධක අනාගතයේ වෙන්න පුළුවන් තත්ත්වයන් සැලකිල්ලට අරගෙන වාර්තාවක් හැදුවා. කලවරාකරන ගිණුම්කරණයේ දේව කරන්නේ. ඒකයි කිව්වේ අතීත තොරතුරු වලට අතීත තොරතුරු චන්තා දුරට පාවිච්චි කරනවා. වැඩිම පාවිච්චි කරන්නේ පුරෝකථනය කළ තොරතුරු. දෙවෙනි වෙනස්කම ලියමු. දෙවෙනි වෙනස්කම ලියමු. ලියන්න මූල ගිණුම්කරණය පැත්තෙන් ගිණුම්කරණ නීති රීති මූලධර්ම සංකල්ප යොදා ගැනීම. මම ආයෙත් කියන්නම්. ගිණුම්කරණ නීති රීති මූලධර්ම සංකල්ප යොදා ගැනීම. යොදා ගනී කියලා කියන්නේ ගිණුම්කරණ නීති රීති මූලධර්ම සංකල්ප යොදා ගනී. ඒ කිව්වේ මූල ගිණුම්කරණයේ කටයුතු අපිට ඕන විදිහට කරන්න බෑ දරුවෝ. ඒ කියන්නේ හිතමු මෙහෙම අපේ ආයතනයේ මිලදී ගන්නව මෝටර රථය. මේ මෝටර රථයේ වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද? ඒක පොත්වල ලියන්නේ කොහොමද? ඒ ආදි වශයෙන් හැම දෙයකටම තියෙනවා නීති. කොහෙන්ද මේවා තියෙන්නේ? අර මම කිව්වා වරලක් ගණකාධිකාරී ආයතනය. වරලක් ගණකාධිකාරී ආයතනය ගිණුම්කරණ ශාස්ත්‍රයේ පාවිච්චි කරන්න පුළුවන් නීති රීති හඳුන්වා දීමක් කරනවා. විශේෂයෙන් ප්‍රමිත කියලා දෙයක් කරනවා. අපේ ඒරවල විෂය නිර්දේශය දෙන ප්‍රමිත කිහිපයක්. ප්‍රමිත ඒ අනුකූලව ඒවට අනුකූලව තමයි අපි වැඩ කරන්න ඕනේ. මම අර කිව්වේ ඔඩිට් ෆර්ම් ගිහිල්ලා ගිණුම් විගණනය කරනවා කියලා. එහෙම කියලා මොකද්ද කරන්නේ? අර විගණනය ආයතනයක් දැනවා තවත් සමාගමක ගිණුමක් මේක විගණනය කරලා දෙන්න කියලා. එතකොට යාළුවා මොකද්ද කරන්නේ? මේ ප්‍රමිත වලට අනුකූලවද මේ ගිණුම හදලා තියෙන්නේ කියලා බලන එක. ඒක තමයි විගණනයක් කරලා කියනවා කියන්නේ. ඉතින් ගොඩක් නීති රීති බලපානවා මූල ගිණුම්කරණය. ඒකයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස් ඉගෙන ගන්න ටිකක් අර මම කිව්වේ කැපකිරීම කරන්න ඕන. ඉන්න ඕන ඒ දැනුම තුළ ඉන්න ඕන. ඒ තාක්ෂණික කාරණා නිතර අපි ඉගෙන ගන්න ඕන, හදාගන්න ඕන. එහෙම කරාම තමයි ආවට හොඳ හැකියාවක් එන්නේ විභාගයට මුහුණ දෙන්න. ඇයි? ආවරණය කරලා තියෙන වැඩ කොටස් වැඩි. හැබැයි කළමනාකරන ගිණුම්කරණයේදී එහෙම නැහැ. නීති රීති කියලා දෙයක් නැහැ. දැන් ඔයාගේ ගෙදර තාත්තා අම්මා අලුතෙන් ඕන නිවසට කොටසක් ඉදි කරනවා නම් නැත්නම් අලුත්ම ගෙයක් හදනවා නම් නැත්නම් හදපු ගෙදර අලුත් වැඩියාව කිරීමක් කරනවා නම් එකවරම බාස්ට් කියලා වැඩේ පටන් ගන්න කියලා කියන්නේ නේද? බලනවා සාමාන්‍යයෙන් ඇස්ටිමේට්ුවක් අරගෙන බාස් කෙනෙක්ගේ කතා කරලා අහන ඔය දවසකට කීයක් විතර ආය කරනවද? මෙන්න මේ කොටසේ මට තියෙනවා කාමරයක් පෙළගෙන මට මේකේ තියෙනවා තීන් තාලෙප කරගන්න. එහෙම නැත්නම් ටයිල් අල්ලන්න තියෙනවා. අපි වර්ගඵලය බලනවා කාමරේ. වර්ගඵලය බලලා අපි තීරණය කරනවා ටයිල් විකුණන තැනකට ගිහිල්ලා මොන ටයිල් වර්ගෙද මිලදී ගන්න. ඊළඟට ටයිල් කැටයක වර්ගඵලයෙන් බැලුවම අපිට හිතා ගන්න පුළුවන් අර කාමරේට ටයිල් කට කීයක් ඕනද? ටයිල් කට කීයක් ඕනද කියලා අපිට අදහසක් තියෙනවා. ඒකට ලොකු ගණිත ධර්මයක් ඕනේ නැහැ ගණනය කරන්න නේද? දිගපළ බැලුවා කාමරේ වර්ගඵලය දන්නවා ටයිල් කැටයක වර්ගඵලය බෙදුවා. අපි දන්නවා අවශ්‍ය ටයිල් කට ප්‍රමාණය. ඊළඟට ඒක මිලදී ගන්න කීයක් වෙයිද? ඇලි අරගෙන විතරක් මදි. ඒක නිකන් තියලා හරියන්නේ නැහනේ. ඒක අලවන්න අර ටයිල් මෝටර් කියලා දෙයක් තියෙනවා නේද? සිමෙන්ති වගේ දෙයක් පාවිච්චි කරන්න. ඒවට යන වියදම.
ටයිල් බාස්සායි කරන ගාන. අපි හිතමු අපේ අතේ තියෙන රුපියල් ලක්ෂයයි. ටයිල් වල දී ගන්න 80000ක් වයි වෙනවා. වැඩේ පටන් ගන්නවද? පටන් අරගෙන ඉතින් තාත්තට තමයි ටයිල් ටික අල්ල ගන්න දෙන්නේ. ඇයි ඉතින්? ඉතින් 20000න් පුළුවන් ද ටයිල් බාස්ටර් ගෙවීම් කරන්න බැහැ. 80000ක ටයිල් ගෙනාවොත් සමහර ටයිල් බාස්ටර් ගෙවන්න වෙනවා 80000ට වඩා වැඩි ගමනක්. යාළුවගේ අයිඩියම් ටිකක් ඉන්න නිසා. මටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා. මම මේ මෑත් එක තමයි මගේ එකේ හදාගත්තේ. ඒ නිසා අන්න අතේ තියෙන මුදලට අපිට වැඩේ කරන්න පුළුවන්ද කියලා කලින් තක්සේරු කිරීමක් කරනවා. ඒකට ගිණුම් කරන එක ඉගෙන තියෙන්න ඕනද? නැහැ. ඒකයි කිව්වේ. කල්පනාකරන ගිණුම් කරන යටතේ අපිට සීමාවක් කියලා දෙයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න ටිකක් ලෙහෙසි කිව්ව විචාරක වල වඩා ඒකයි. හරි. සරලව ගලාගෙන යන විෂය මාලාවක් තියෙනවා. ඇයි මේ වගේ දේවල් අපිට මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ නැති නිසා. ලියා ගන්න වෙනස්කම. ගිණුම් කරන ප්‍රමිත නීති රීති භාවිතා නොකරයි. දැන් අපි ලියුවේ මෙතන මූල ගිණුම් කරන ලියුමනේ ගිණුම් කරන ප්‍රමිත නීති රීති භාවිතා කරනවා කියන්නේ මෙතන ලියනවා. ගිණුම් කරන නීති රීති ප්‍රමිත සංකල්ප භාවිතා නොකරයි. තුන්වෙනි වෙනස්කම මූල ගිණුම් කරන පැත්තට ලියා ගන්න. නෛතික අවශ්‍යතාවයක් තියෙනවා. නෛතික අවශ්‍යතාවයක්. ඒ කියන්නේ නීතියෙන්ම කියනවා අපිට මේ වැඩේ කරන්න කියලා. මොනවද? මූල ගිණුම් කරන. නෛතික අවශ්‍යතාවය. කවුරුනා කරන ගිණුම් කරන්නේ? නෛතික අවශ්‍යතාවයක් නොවේ. නෛතික අවශ්‍යතාවයක් නොවේ. ඒකේ දැන් තමයි අපි හිතමු දැන් අපට ටිකක් ඉහළ ආදායම් ලැබෙන ව්‍යාපාරයක් තිබෙනවා. මිනිර බිල කරන්නේ නෙමෙයි. සාමාන්‍ය මාසයකට රුපියල් ලක්ෂයක දෙකක වගේ ලාභයක් ලැබෙන ව්‍යාපාරයක් තියෙනවා. සිල්වර කඩයක් කියලා හිතන්න. ඒ වගේ ආයතන ගිණුම් තබන්න ඕනද? දැන් ඔයාට දැන් පුරුවක් තියෙනවා ජීවත් වෙන ප්‍රදේශයේ සිල්වර වෙළඳ ව්‍යාපාර තිබෙනවා. බොහෝම සුළුවට කරගෙන සිල්වර කඩ තියෙනවා. නගරයට යද්දී නැත්නම් සමහර දැන් ගම්මානවලත් තියෙනවා. ටිකක් සරුවට පවත්වාගෙන යන නේද? ඉහළ ආදායම් ලැබෙන සිල්වර වෙළඳ. මේ වගේ මුදලාලි මහත්වරු ආදායම් බදු ගෙවන්නේ නැද්ද? ගෙවන්න ඕන. හරියට සත්භාවයෙන් ව්‍යාපාර කටයුතු කරන නියම පුරවැසියෙක් නම් එයා ආදායම් බදු ගෙවන කෙනෙක්. එතෙන්දී කොහොමද ඒ ආදායම් බදු ගෙවන්නේ? මුදලාලි හිතන ගණනක් අර පන්සලේ පන්පු පෙට්ටියට දානවා වගේ දාලා එනවද මෙන්න මගේ ආදායම් බදු කියලා නෑ. එයාලා හදන්න ඕන ගිණුමක්. එයා හදන්න ඕන පහුගිය අවුරුද්දට අදාළව ගිණුමක්. මෙන්න මගේ ආදායම මෙන්න මගේ වියදම මෙන්න මගේ ලාභය කියලා පෙන්වන්න ඕන. ඒ ගිණුම යාට ඕන විදිහට හදන්න බෑ. ඒ ගිණුම හදන්න ඕනේ අර මම කිව්ව ප්‍රමිත වලට අනුකූලව. අදලා ඒක ඇකවුන්ටන්ට් කෙනෙක් නැත්නම් විගණකවරයෙක් රවා සහතික කරවගෙන මේක සත්‍ය ගිණුමක් නිවැරදි ගිණුමක් කියලා සහතිකයකුත් අරගෙන තමයි දේශීය ආදායම් බෝධ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන්න ඕනේ. පතු ගෙවන විතරක් නෙවෙයි ගිණුම හදන්න ඕනේ. දැන් ගොඩක් ඔය ව්‍යාපාරිකයෝ කියන්නේ තනි පුද්ගලයෝ වගේ සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ බදු ගෙවන්න කැමති ගිණුම හදා ගන්න බැහැ නේ. ඒ නිසා බදු ගෙවනවා. ඒ කියන්නේ බදු ගෙවන්න කියම කියනවා ගිණුමක් අරන් ඉන්න කියලා. ඉතින් ඕවා හදන්න තේරෙන්නේ නැහැ. ඕවා හදන්න තැන් දන්නේ නැහැ කියලා මේ ආදායම් බදු ගෙවන්නෙත් නැහැ කියලා තව දාන අය ඕකට මන්ද කරලා තියෙනවා. ඉතින් එහෙම කරන්න හොඳ නැහැ. රටේ ඉහළ ලාභ ලබන ආදායම් ලබන කෙනෙක් නම් ඔයා බදු ගෙවන්න ඕන. ඒ ගෙවද්දී මූල ගිණුම් කරණය අපි අනුගමනය කරලා තියෙන්න ඕන. ඉතින් අහන්න පුළුවන්. දැන් මේ බිස්නස් කරන්න හැකියාව තිබුණොත් accounts කියලා දැනුමක් නැහැනේ. කඩයක් කරන එක. එයාට තියෙනවා වෙනමම ක්‍රමවේදයක් ගිණුම හදාගන්න. එයාලගේ සීමිත තොරතුරු ටිකක් තුන්නම වෙන ආයතනයකට ගිණුම් හදන ආයතනයකට එයාලා ගිණුම හදලා දෙනවා. කොහොම හරි කමක් නැහැ. කොහොම හරි මම මේකෙන් කියන්නේ අදහස් කරන්නේ අපට මූල්‍ය ගිණුම් කරණය අත්හැරෙන්න මඟ හරින්න බෑ. නීතිය ඉදිරියේ අපෙන් ඉල්ලීමක් කරනවා. නීතියෙන් අපිට බල කරනවා. ඔයා ව්‍යාපාර කරනවා නම් ඔයා ඉහළ ආදායම් ලබනවා නම් මූල්‍ය ගිණුම් කරණයට අනුව ගිණුමක් හදලා ඉදිරිපත් කරන්න. හැබැයි කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලියයි හිම නෛතිකව ඉල්ලන්නේ නැහැ. ඔයා වැඩක් කරන්න කලින් පොරෝකතනයක් කරලා තියෙන්න ඕන. එහෙම නැතුව වැඩ පටන් ගන්න බෑ. එහෙම කොහෙවත් නීතියක් නැහැ.
හතරවෙනි වෙනස්කම ලියා ගන්න. හතරවෙනි වෙනස්කම ලියා ගන්න. මූල්‍ය ගිණුම්කරණය පැත්තෙන් තොරතුරු ඉදිරිපත් කරන වාර ගණන වර්ෂයකට වතාවක් හෝ කීප වතාවක් පමණයි. තොරතුරු ඉදිරිපත් කරන වාර ගණන තොරතුරු ඉදිරිපත් කරන වාර ගණන වර්ෂයකට වතාවක් හෝ කිහිප වතාවක් පමණයි. ඒ කිව්වේ දැන් ළමයි මම කුලේ ගිණුමක් හදනවා කියලා. ඔය ගිණුම අවුරුද්දටම හදන්න එක වතාවක්. ඇත්තම ආයතන හැමතැනම නෙමෙයි. තමත් ඉහළ ආදායමක් ලබන රට පුරා ලෝකේ පුරා විහිදුණු ශාඛා ජාලයක් තියෙන ආයතන වගේ. ඒ සහ ඉහළම ආදායම් ලබන අය සාමාන්‍යයෙන් කාර්තුමේ වශයෙන් කාර්තුවක් කියන්නේ මොකක්ද? අවුරුද්දට දිනවල ළමයි කාර්තු 4ක්. කාර්තු දින අවුරුද්දට 4ක්. ඒ කියන්නේ කාර්තුවක් කියන්නේ මාස 3ක කාර්යය. කාර්තුකට එකක් වගේ වෙන්න ගිණුම් හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 6න් 6ට අර්ධ වාර්ෂිකව මාස 6න් 6ට මූල්‍ය ගිණුම්කරණේ නිමවුම ආදායම් ප්‍රකාශනය ලබා ගන්නවා. හැමෝම නෙවෙයි. එහෙම නැත්නම් ගොඩක් අය මොකද කරන්නේ? අතිබහුතරය කරන්නේ වාර්ෂයකට වාර එකක්. තොරතුරු එකතු කරලා අවුරුද්දට එක ගිණුමක් හදනවා. ආදායම් ප්‍රකාශනය. ඒ මූල්‍ය ගිණුම්කරණේ කළමනාකරන ගිණුම්කරණයට ආවම තොරතුරු ඉදිරිපත් කරන වාර ගන්න මෙපමණයි අපට කියන්න අමාරුයි. ලියා ගන්න හතර වෙනස්කම මේ පැත්තේ. මේ පැත්ත ලියා ගන්න. කළමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තොරතුරු ඉදිරිපත් කරයි. කළමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තොරතුරු ඉදිරිපත් කරයි. ආයෙත් කියන්නකෝ කියනවා. මේ පැත්තේ නේද? මූල්‍ය ගිණුම්කරණ පැත්තෙන් මම හිතන්නේ ඔයාලා අහලත් හතරවෙනි ලක්ෂණය මෙහෙමයි. තොරතුරු ඉදිරිපත් කරන වාර ගණන වර්ෂයකට වතාවක් හෝ කිහිප වතාවක් පමණි. තොරතුරු ඉදිරිපත් කරන්නේ වර්ෂයකට වතාවක් හෝ කිහිප වතාවක් පමණි. ඒ මූල්‍ය ගිණුම්කරණය පැත්තේ. කළමනාකරන ගිණුම්කරණය පැත්තෙන් කියනවා කළමනාකාරීත්වයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාර්තා සපයයි නැත්නම් තොරතුරු ඉදිරිපත් කරයි. ඒක විතරමයි මේ දැන් මම මේක පැහැදිලි කරන්නේ. කළමනාකරන ගිණුම්කරණයේදී ආයතනයේ දෛනිකව වාර්තා හදනවා ළමයි. දැන් මම විගණනය කරන්න ගියා එක්තරා ප්‍රසිද්ධ තේ අපනයනකරුවෙක්ගේ සමාගමකට ලංකාව නෙවෙයි ලෝකයේම ප්‍රසිද්ධ තේ අපනයන සමාගමක විගණනයක් කරා. එතකොට ළමයි ඒ තේ අපනයනය කරන සමාගමට අයිති තේ වතු යායන් තියෙනවා. දෙනියාය ප්‍රදේශයේ නුවරඑළිය ප්‍රදේශයේ ආදී වශයෙන් තේ වගා කරන සෑම දිස්ත්‍රික් එකකම වගේ යාළගේ වතු යායන්. එතෙන්දී අර සමාගම හෙඩ් ඔෆිස් එකට කොළඹ තියෙන්නේ. එයාලට දෛනිකව අර වතු හරහා එනවා වාර්තා. ඒ කියන්නේ අද උදේ 10ට කලින් ඊයේ දවසේ දළු කොපමණ නෙළුවද කියලා ඒ වතු යායෙන් එන්න ඕන report එක. ඊළඟට අද උදේ 10ට කලින් ඊයේ දවසේ ටී ෆැක්ටරි එකේ තේ කුඩු කොපමණ නිපදුවාද කියලා report එකක් එන්න ඕන. ඊමේල් මගින් හෝ ෆැක්ස් මගින් හෝ තොරතුරු ලැබෙන්න ඕන. එතකොට හෙඩ් ඔෆිස් එකේ ඉන්න අය මොකද කරන්නේ? ගිණුම් අංශයේ ඉන්න අය මොකද කරන්නේ? අර 10 වන විට තොරතුරු ලබා ගැනීම අවසන්. එතකොට හැමෝම පුරුදු කරලා තියෙන තේ වතුව බාර වෙන අධිකාරිවරුන් අනිවාර්යෙන් report එක 10ට කලින් එවන්න කියන 10 වෙනි හැමෝගෙම report ආවා. ඒ එකතු කරලා එයාලා සාරාංශයක් හදලා එයාලා ඔන්න ඒක ඊළඟ දිනයට ફોකස් කරනවා. එහෙනම් අපිට හෙට කොපමණ ලැබෙයිද? යනවා ලබන මාසේ අපිට
මේ තේ අර දාලා මොකද අපි කියන ඔක්ෂන් එක යනවා කියලා වෙන්දේසියට නේද? ඒ කියන්නේ අපි විදේශීය සැපිය බැනුම් කරුවන්ට විදේශීය රටවල් වල විදේශයන්ට කොපමණ තේ අපනයනය කරන්න පුළුවන්ද කියලා දැම්මම පුරෝකථනය කරනවා. ඒක දිනපතා සිදු කරන කාර්යය. ඒ ආයතනයේ ඉන්න නිෂ්පාදන කළමනාකරුවෝ ඊළඟට අලෙවි කළමනාකරුවෝ දිනපතා 10න් පසුව මීටින් එකක් තියෙනවා. සමහරවිට 10ට 10 මාඩ වගේ මීටින් එකක් තියෙනවා පැය වාගයක පැයක වගේ කාලයක. මොකද කරන්නේ? ඊයේ දවස ගැන සාකච්ඡා කරනවා. ඊළඟ මාසයේ ඊළඟ මාස 3 පුරෝකථනය කරනවා. අපිට එන ලබන මාසෙ කොපමණ ටාගට් එකකට යන්න පුළුවන් වෙයිද? මේ තියෙන ප්‍රොඩක්ෂන් එකත් එක්ක. එතෙන්දී ගිණුම් අංශයේ අර කළමනාකරන ගිණුම්කරණයට අදාළව ඒ වැඩ කටයුතු බාර වෙන නිලධාරී දෛනිකව හුඟක් කාර්ය බහුලයි. එයි අර টොප් මැනේජ්මන්ට් එක ඉහළ කළමනාකරුවන් ඉල්ලන ආකාරයෙන් රිපෝට්ස් හදන්න ඕන. මූල ගිණුම්කරණයේදී එහෙම එකක් නැහැ. ආදායම් ප්‍රකාශය හදන්න අවුරුද්දට වතාවයි. අවුරුද්දේම තොරතුරු එකතු කරලා ගිණුම්කට අරගෙන අවුරුද්දට වතාවක් ගිණුමක් හදන ආදායම් ප්‍රකාශනය කියන්නේ. එච්චරයි. මේකෙදි එහෙම බෑ. රිපෝට්ස් ඕන. වාස් ප්‍රස්තාර වාගු ඒ විදිහට දාලා නැත්නම් එක්සෙල් සීට් එකකට අරගෙන එක එක ආකාරයෙන් ඉල්ලා සිටින ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා. ඒකයි කිව්වේ කළමනාකාරීත්වයට ඕන වාර ගන්නකට මේ ගිණුම් කරන ශේෂ්ත්‍රය හරහා තොරතුරු. දැන් මේ කොටස් දෙකම ප්‍රායෝගිකව ආයතනයකට ඕන. මූල්‍ය ගිණුම්කරණය වගේම කළමනාකරන ගිණුම්කරණය කියන ඒ සාධක දෙකම ආයතනයක දකින්නට තියෙනවා. සමහර විට මේ කොටස් දෙකම පාලනය කරන එක ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අර මම කියන්නේ මූල්‍ය ගිණුම්කරණය හරහා අවුට්පුට් එකක් කියන දවසක් අපි දන්නවා. නිශ්චිත වාර ගාන අපි දන්නවා. කළමනාකරන ගිණුම්කරණය එහෙම වෙන්නේ නැහැ. හරි. ඔන්න මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරන ගිණුම්කරණ අතර වෙනස්කම් දැනගත්තා. ඔයාගේ උසස් පෙළ විභාගයටත් මේ උසස් පෙළ විෂය නිර්දේශයේත් මේ කොටස් දෙක ඔයා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මූල්‍ය ගිණුම්කරණට දාලා ගැලපුම් වෙනම ඉගෙන ගන්නවා. කළමනාකරන ගිණුම්කරණ දාලා පාඩම් වෙනම ඉගෙන ගන්නවා. ඉච්චර අමාරු නෑ. ඒ වගේම දැන් ඔයාලට හොඳ බලාපොරොත්තුවක් තියෙනවා අපිට කොමර්ස් කරලා ගොඩ යන්න ලෙහෙසියි කියලා. ඒ බලාපොරොත්තුවක් තියාගෙන අපි යමු ප්‍රශ්නාංක 3 මොකක්ද තියෙන්නේ කියලා බලන්න. අද පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා ස්ලෝ වෙලා නේද? පාඩම මම හිතන ස්ක්‍රීන් එකට මගේ පේපරේ ආවේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න අතරේ මෙහෙම. ගිණුම් කරන තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන් නම් කර. ඔන්න මම හිතනවා දැන් වාගේ ස්ක්‍රීන් එකට මගේ ටියුට් එක ආවා. දැන් බලාගෙන ලියන්න ප්‍රශ්නාංක 3. හරි. ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නෙට ආවා. ගිණුම් කරන තොරතුරු කෙරෙහි නැත්නම් අපි කියනවා ව්‍යාපාරයක් කෙරෙහි. මේ දෙක මේකයි. ඇල්මක් දක්වන අය ඉන්නවා. දැන් මොකද්ද මේ ඇල්මක් දක්වනවා කියන්නේ? උනන්දුවක් දක්වන අය නේද? කොටත් ඒක තියෙනවනේ නේද? අල්ටත් උනන්දුවක් දක්වන ඇල්මක් දක්වන අය ඉන්නව නේද? දැන් ඒක හැමදෙස්සම ඇල්ම උනන්දුව තියෙනවා. ඒ උනාට ඒක වෙනස් වෙනවා අර දැන් ඔයාලා හැමෝම අපිත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත් කරගෙන. ඕනෑම රිසල්ට්ස් ආපු දවස්වල ඔයාගේ ඒ ප්‍රතිඵලය නිකන් ගිණුම් කරන තොරතුරක් වගේ නේද? අපි අවුරුදු 11 තිස්සේ අධ්‍යාපන ලබනවා. ඒකේ තරංකාරී විභාගයකට මුහුණ දීලා ප්‍රතිඵල ලැබුණා. අවුරුදු 11ක අස්වැන්න නෙලා ගන්නවා. වැරදි එහෙම කියන එක නේද? උසස් පෙළට නෙවෙයි. සාමාන්‍ය පෙළ අසමත් වුණා ප්‍රතිඵල අඩු වුණා කියන එක අපේ අදක්ෂතාවයම වෙන්න බෑ. දැන් මම අඳුරන කෙනෙක් ඉන්නවා බෙලියත් ප්‍රදේශයේ අපේ අම්මගේ උපංගම ප්‍රදේශයේ දුවේ ඥාතිකමකුත් තිබෙනවා. එයා ගණිත විෂය සාමාන්‍ය පෙළේදී වාර දෙකක් ෆේල්. පළවෙනි වතාවට ඕ ලෙවල් ගණිතය ෆේල් වුණා. ඊළඟට එයා ණයට අරන් දෙනකම් ගණන් පාස් කරනකම් ඉස්කෝලේ යනවනේ ආට් කරන්න එහෙම ගියා. දෙවෙනි වතාවෙත් ගණිත විෂය අසමත්. හැබැයි එයා මං හිතන්නේ වාර 3ක් හෝ 4ක් සමස්ත ලංකා ගායන තරගාවලින් මම හිතන්නේ සමස්ත ලංකාවලින් ප්‍රථම ස්ථානය ලබා ගන්නවා වාර 2ක්.
වාර 4ක් විතර සමස්ත ලංකා තරඟාවලට ගිහිල්ලා පළවෙනි ස්ථාන 3න් එකක් දිනා ගන්න වාර 2ක් ලංකාවෙන් පළවෙනිය ගායනා කරනවා. ඉතින් එතකොට එයාගේ දක්ෂතාවයේ තියෙන සංගීත අංශය. හොඳට ප්ලේ කරන්නත් පුළුවන් ගායනා කරන්නත් පුළුවන්. ඉතින් ගායිකාවක් වෙන ගණන් තියෙන්න ඕනද? ගණන් පාස් වෙන්න ඕනද? මේ ගැටලුව තියෙන්නේ අපේ රටේ උසස් පෙළ අදාරද්දි ගණිත විෂය සමාජපෙදී තියෙන්න ඕන. අවුගේ කාලේ ආවා. O level වලට ගණිතය අසමත් නම් කලා විෂයන් කරන්න පුළුවන් කියලා. හිතන්න චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා. චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඔය ගමේ ඉන්නවා ගරාජ් කරගෙන යන හොඳ කාර්මිකයා O level fail. අකුරු ලියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි වාහන හදන්න පුළුවන් හොඳට. චිත්‍ර අඳින්න පුළුවන් හොඳට. ඉතින් අනේ මම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන මට ඊට වඩා දේවල් එක දැන් කියන්න බෑ. මටත් තියෙනවා මේ වගේ එපා වෙච්ච තැන්. ඉතින් මම කියන්නේ නමුත් අපි දැන් කොමර්ස් කරන්න ආපු අය හැමෝම අපේ දැන් පොයින්ට් එකට ආවොතින් O level pass. O level ප්‍රතිඵල එන දවසේදී ඒ තොරතුරු කෙරෙහි වාගේ රිසල්ට් ෂීට් එක කෙරෙහි ඇල්මක් දක්වපු විවිධ කණ්ඩායම් හිටියා. දැන් ප්‍රධානම ඇල්මක් දක්වන කණ්ඩායම කවුද? දැන් මම එක පන්තියේදී හත්ති ළමයි කියනවා අම්මා තාත්තා බම්බුව තමයි. ගොඩක් අය කියලා දැන් ඔයාලට හිතන්න පුළුවන්. මගේ O level ප්‍රතිඵලය ගැන වැඩිපුරම හොයලා බැලුවේ අම්මයි තාත්තයි නේද? නෑ. ඔයා ප්‍රතිඵල එනවා කියලා ආරංචිය ලැබුණු මොහොතේ ඉඳලා බඩ පිච්චුණා නේද? කියන්නේ ගෑස්ට්‍රයිටිස් වගේ දැන් මේ කාලේ හැමෝටම වගේ ගෑස් තියෙනවනේ නේද? ගෑස් කියන්නේ මේ කඩේ විතර දෙන ගෑස් නේ ගෑස්ට්‍රයිටිස් කියලා රෝගය තියෙනවනේ ගොඩක් අයට. ඉතින් ඒක වැඩි වුණේ නැත්නම් නිකන් බයක් නේ අපිට නම් ඒ වෙනස හොඳට නිින්ද ගියා. අපි එහෙම කියනවා ඇති. ඔව් හොඳට නිින්ද ගියා කියන්න පුළුවන් කණ්ඩායම් දෙකකට. ෆේල් වෙනවා කියලා ෂුවර්මය සහ පාස් වෙනවා කියලා ෂුවර්මය. නමුත් අර ගොඩක් අයට කොපමණ හොඳින් දක්ෂතාවයක් දක්වුවත් පේපර් එක ලියන්න ප්‍රතිඵල එනවා කියන දවස් පොඩි තිගැස්මක් ආවා. ඒයි ඔයා ඒක ගැන ලොකු උනන්දුවක් දක්වන නිසා. ඊළඟට දෙමව්පියෝ, ගුරුවරු ඊළඟට අයියාති නේද? ඥාතිත මෙත්‍රාදී අම්මෝ කොයිතරම්නම් ප්‍රතිඵල ගැන උනන්දුවක් දක්වනවද? ඇත්තටම ගොඩක් අය සමත් වුණා නම් අපේ පවුලේ කෙල්ල අපේ පවුලේ සම්බන්ධ කොල්ලෙක් නේද සම්පත් කරලා තියෙන එක සතුටු වෙන්න. සමහරු නම් ඉතින් ඕකට ඔහොම වෙලා මදි කියන්නේ hina වෙන්නේ. නේද? යහළුවා විවිධ කල්ලි කණ්ඩායම් මාගේ ප්‍රතිඵලය ගැන උනන්දුවක් දක්වනවා, ඇල්මක් දක්වනවා. විවිධ අරමුණු හිතේ තියාගෙන. විවිධ අරමුණු හිතේ තියාගෙන. නේද? සමහර විට ඔයා විෂයන් 9ටම ඒ සාමාද 9ක් ගත්තොත් ඒ සාමාද 9 දිහා ඔයාට උගන්වපු ගුරුවරයා බලන්න එක කෝණයකින් ඔයාගේ දෙමව්පිය බලන්න තවත් කෝණයකින්. නේද? ඔයාට උගන්වපු ගුරුවරයා බලන්න ඒ සාමාද 9ක් ගත්තා. පාසල් විදුහල්පතිතුමා කියනවා ඒ සාමාද 9ක් ගත්තා. මේ ළමයාගේ ෆොටෝ එකක් ගෙන්න ගන්න. ක්ලාස් ටීචර් කියනවා අර ළමයා ඒ ළමයක් කරන්නේ නේද? ආයාගේ ෆොටෝ එකක් ගෙන්න ගන්න හොඳ ෆොටෝ එකක් පැහැදිලි ෆොටෝ එකක් ගෙන්න ගන්න. අපේ කටවුට් එකට යාගේ ෆොටෝ එක දාලා ඒ ළමයක් ගත්ත සිසුන් කියලා ලිස්ට් එකට දාගමු. පේන්නේ නැද්ද? වෙනවනේ. එතරම් තක්කඩි වැඩ. ඒ කියන්නේ එතෙන්දී අපි හොවා දක්වනවා සමාජයට පෙන්වනවා ඒ ළමයක් ගත්තොත් විතරයි මොක පොරක් වෙන්නේ. එතකොට එක විෂයක් දෙකක් අසමත් කරගෙන බොහොම අමාරුවෙන් උසස් පෙළ ගොඩ දාගන්න උසස් පෙළට යන්න මට්ටමට පාස් කරගත්ත එකාට එනවා පොඩි හීනමානයක්. ඔය දන්නවද මගේ යාළුවෙක් එහෙම ඉන්නවා කැම්පස් එකට ආපු. එයාගේ එක්තරා දවසක අපි අපේ O level A level result sheets අවශ්‍ය වුණා මොකක් හරි වැඩකට මම මතක නැහැ හරි වැඩේ මොකද්ද කියලා. දැන් මම මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලියද්දී මම අපි දෙන කාලේ සබ්ජෙක්ට් 10යි 10 මට තියෙනවා A සාමාත 8ක් B එකයි C එකයි. ඒ 10ම ගත්තේ නැහැ. B තියෙනවා භූගෝල විද්‍යාව කියලා අතරේ විෂයට C තියෙනවා චිත්‍රය. ඉතින් මම එහෙම ලියද්දී මගේ යහපත් තියෙන යාළුවා මූලිනවා C B එක එක. මම විහිළු කළා. මොකද්ද බං ඔබ කැම්පස් වල O level ප්‍රතිඵලයේ හැන අවුල්ලේ බං C පෙළියක් නේ තියෙන්නේ. ඒතර මේක කියනවා දැන් මම 86 ඉපදුනේ. එයා 85 ඉපදුනේ. මට වඩා අවුරුද්දක් වැඩි මම හිතුවේ මේ කොමර්ස් සෙකන්ඩ් ෂයි කරනවා කියලා. මම දන්නේ නැහැ පළවෙනි අවුරුද්දනේ. උඹ මේ රිසල්ට් ෂීට් එක බලලා ඔහොම කියනවා නම් කලින් එක බලුවොත් කොහොම කියයිද කියලා කලින් එකත් ගැන පෙන්වුවා ෆයිල් එකේ. යකෝ මේක ගණන් ෆේල්. ගාල්ල ප්‍රදේශයේ මගේ යාළුවෙක්
දැනුත් HR ඒ කියන්නේ මේ මානව සම්පත් කළමනාකරුවෙක් වශයෙන් සේවය කරනවා. පළවෙනිව තමයි ගණිතයේ අසමත්. ඊළඟට එයා ඊළඟ අවුරුද්දේ ගණන් පාස් කරලා දෙන තුරු කියලා කොමර්ස් කරන්න අවස්ථාව ඉල්ලනවා. ප්‍රින්සිපල් කියනවා බෑ. ඔයා O level ගණිතය අසමත් නම් ඉස්කෝලේට ගන්න ආර්ට් කරන්න. කොමර්ස් කරන්න වට දෙන්න බෑ කිව්වා. මෙයා කියනවා නෑ සර් මට කොමර්ස් කරන්න ඕන මට ආර්ට් කරන්න බෑ. මම එහෙනම් සර් කියනවා මොකද්ද? ප්‍රින්සිපල් කියනවා එහෙනම් ඔයා එළියට ගිහිල්ලා ගණිතය පාස් කරගෙන ඊළඟ අවුරුද්දේ කොමර්ස් පන්තියට එන්න. දැන් O level එක අවුරුද්ද දෙකක්. දෙවෙනිවතාවේ ඒත් C වලින් තමයි ගොඩ යන්නේ සිංහල වලට විතරක් ඒක කරනවා. එයා A level කරන්නේ එක අවුරුද්දක්. එක වතාවයි. O level විභාග දෙකකට පෙනී සිටියා. උසස් පෙළ සමත් වෙනවා එක වතාවේ. ගාල්ලෙන් 89. තැන්ක් යූ. ගාල්ල දිස්ත්‍රික්කෙන් 89 වෙනිය. හොඳට මතකයි ඒක. මට විස්තර හොඳට මතකයි. ගාල්ල දිස්ත්‍රික්කයේ 89 වෙනිය බාටපත් වුණා උසස් පෙළ ලිව්ව අවුරුද්දේ 2005 අවුරුද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරීපත් වෙනවා. පළවෙනි තාවට O level fail. අනිත් විෂය fail. ප්‍රින්සිපල් O level ක්ලාස් එකෙන් A level ක්ලාස් එකේ කොමර්ස් ක්ලාස් එකේ වාඩි කරන්න ප්‍රින්සිපල් මෑන්නේ කොහොමද? උඹට ගණන් බැරි නම් උඹට කොමර්ස් බෑ. ගණන් බැරි කාට කොහොමද ගිණුම් හදන්නේ? ඔන්න සර් දන්න දේ. ප්‍රින්සිපල් බම්බු ගහ ගන්න කියලා එයා ප්‍රින්සිපල් තව කියන උඹට ඕන කාට් කරපන්. මට ඒව ඕනේ නැහැ කියලා. ගියා ආයෙත් පන්ති. අලුනතාවය කියන එයාගේ අම්මා පොඩි තේ වගාවක් කරගෙන තමයි උගන්නලා තියෙන්නේ. ඉතින් ලොකු ආදායමක් නැහැ. පවුලේ ගොඩක් අය ඉන්නවා. 4-5 දෙනෙක් ඉන්නවා සහෝදර සහෝදරියෝ. ඉතින් පන්ති ගිහින් නැහැ. ඉස්කෝලේ යන උගන්නලත් නැහැ. ඒ නිසා ගණිතයේ විෂයට හරි ගුරුවරයෙක් ලැබුණේ නැහැ. පන්ති ගියෙත් නැහැ. ගණන් ෆේල්. ඊළඟ අවුරුද්දේ ගණිත විෂය විතරයි පන්ති යන්නේ. ඊට පස්සේ හැබැයි A level කරද්දී මෙයා ගැන දැනගත්ත ඒ පාසලේට සම්බන්ධ ගුරුවරයෙක් අන්න ගුරු දෙවිවරු. ඒ ගුරුතුමා උදව් කරනවා උසස් පෙළට ටියුෂන් ක්ලාස් යන්න පන්ති ගාස්තු හොයාගන්න. එයා උසස් පෙළ විභාගයට පිණිස සිටින එක වතාවයි. ඒ පළවෙනි තාවෙම කැම්පස් එනවා. ඒ ඉන්නේ නිකම්මම නෙවෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉහළම ලකුණු ගන්න ළමයි තේරීපත් විශ්වවිද්‍යාලයට යනවා. එනිසා මම කියන්නේ අර A9ක් කරගෙන එයාලා වෙනුවෙන් තරංග ගහන එක අලු වැඩක්. අර අහිංසක පුංචි උන්ගේ අනිත් උන්ගේ හිතවලට අවමානයක් නිකන් මද පුංචි කමක් එකතු කරන තැන. නේද? උසස් පෙළට හැමෝම සමත් නම් ඇයි එයානම් ගත්තේ උන් විතරක් පෙළ පාලා තියන්නේ. වෙනම සංදර්ශන තියන්නේ. එයාලා හැමෝම විද්‍යාඥයෝ වෙනවද? නෑ. A9ක් කරගෙන A10ක් කරගෙන ඕන තරම් උසස් පෙළ අසමත් වෙලා පාඩුවට නෙවුන් ඉන්නේ. ඒව ගැන හොයන ප්‍රින්සිපල් වල හිතන්නේ. හරි. අපි වන්ද කරමු. මම කියමින් හිටියේ අපේ O level ප්‍රතිඵලය ගැන ඇල්මත් දක්වපු එක කල්ලි කණ්ඩායම් ඉන්නවා. අන්න ඒ වගේ තමයි ගිණුම් කරන තොරතුරු. නේද? ගිණුම් කරන තොරතුරු වලදී ඇල්මත් දක්වන එක එක අය ඉන්නවා. ඒකෙන් එක කොටසක් තමයි ළමයි අයිතිකරුවා. එයා ගන්න. අයිතිකරුවා. පාර්ශවය අයිතිකරුවා. දැන් මේකෙදි මෙහෙම නෙවෙන්නේ. ආයතනයක ළමයි ඉන්නවා sorry බෝඩ් එකේ පේන්නේ නැහැ නේද? ආයතනයක ඉන්නවා ගණකාධිකාරිවරයා. ගණකාධිකාරී accountant මොකක්ද ඒක සිංහල වචනේ? අධිකාරී අධිකාරී මම ගාමන accountant කියන එක කරා මට සිංහල වචන හොඳ හරි. දැන් මෙයා තමයි ආයතනය ගැන ගිණුම හදන්නේ. ඒ හදන ගිණුම දිහා අයිතිකරුවන් බලනවා. ලොකු උනන්දුවක් දක්වනවා. ඇයිනේ? මොකටද? පුළුවන් ගාලේ හිතන්න. accountant ආයතනය කෙරෙහි තොරතුරක් හදනවා. ආයතන බලපාන තොරතුරක් හදනවා. ඒ ගිණුම් කරන තොරතුරු කෙරෙහි අයිතිකරුවන් උනන්දුවක් දක්වනවා. තවට හිතනවා වෙන්න පුළුවන්. ලාභයක් ලබලද කියලා බලා ගන්න වෙන්නේ නැති කියලා. ලාභයක් ලබලද කියලා බලා ගන්නම නෙවෙයි. ඊට වඩා වෙනත් දෙයක් තියෙනවා යාගේ අරමුණ. හේතු වල යන්නේ මෙතන. යෙදවූ මුදලට සරිලන. යෙදවූ කියන්නේ ආයෝජනය කරන කියන යෙදවූ නැත්නම් ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත්
ආයෝජනය කළ මුදලට ප්‍රමාණවත් නැත්නම් යෙද වූ මුදලට ප්‍රමාණවත් ලාභයක් ලබා ඇද්ද යන වග දැන ගැනීමට. කියන්නේ ළමයි අයිතිකරුවෝ ආයතනය ලාභ ලැබුවා කියලා සතුටු වෙන්නේ නැහැ. හිතන්න මෙහෙම. ඔන්න එකම අයිතිකරුවාට තියෙනවා A හා B වශයෙන් ආයතන දෙකක්. මේ ආයතන දෙක ආරම්භ කරන්න යෙදවනවා රුපියල් ලක්ෂ 5 බැගින්. ආයතන දෙකම ආරම්භ කළේ රුපියල් ලක්ෂ 5ක වියදමක් දරලා. අවුරුද්දක් අවසානයේ ලාභය මෙතන රුපියල් 1000යි අවුරුද්දක ලාභය. මේ ආයතනයේ ලාභය රුපියල් ලක්ෂ 2ක්. දැන් අයිතිකරුවා ආයතන දෙකේම ගිණුම දකිනවා ලාභ ලබලා. ලාභ ලැබුවා කියලා මේ ආයතන දිහා බලලා සතුටු වෙන්නේ. ලක්ෂ 5ක් වැය කළා අවුරුද්දක ලාභය රුපියල් 1000යි. අලාභ නෑ ලාභයි. හැබැයි ලාභය අඩුයි. මේ ව්‍යාපාර නම් හොඳයිනේ. යදවපු මුදලට ප්‍රමාණවත් ලාභයක් පළවෙනි අවුරුද්දෙන්ම ලැබිලා. අන්න. ඒ නිසා නිකම්මම ලාභයක් ලැබූ පමණින් එයා තෘප්තිමත් වෙන්නේ නැහැ. සමහරට මේ වගේ ව්‍යාපාර වසා දමන්න එයා තීරණය කරන්නේ. ලක්ෂ 5ක් යොදවලා 1000ක ලාභයක් මොකද කියලා. අන්න. යොදවන ලද මුදලට ප්‍රමාණවත් ලාභයක් ලබා ඇද්ද යන වග දැනගන්න තමයි accountant හදන ගිණුම් කරන තොරතුරු කෙරෙහි අයිතිකරුවන් ඇල්මක් දක්වන්නේ ප්‍රධාන වශයෙන්. තව ඉතින් තියෙනවා තවදුරටත් මුදල් ආයෝජනය කරන්න ඕනද නැද්ද යන වග දැන ගැනීමට ව්‍යාපාරය වසා දැමීමට සුදුසුයිද? දැන් මේ වගේ ව්‍යාපාරයක් නම් වහනවද නැද්ද කියලා තීරණය කරන්නේ තොරතුරු කෙරෙහි උනන්දුවක් දක්වලා. අපි තව එකක් ලියාගමුනේ. යෙද වූ මුදලට සරිලන ඉපීමක් ලබා ඇද්ද යන වග දැන ගැනීමට තව කාරණයක් ලියා ගන්න. තවදුරටත් මුදල් ආයෝජනය කළ යුතුද නැද්ද යන වග තීරණය කිරීමට. තවදුරටත් මුදල් ආයෝජනය කළ යුතුද නැද්ද යන වග තීරණය කිරීමට. හරි. තව කණ්ඩායමක් ඉන්නවා. තොරතුරු කෙරියල්මත් දක්වන තව කණ්ඩායමක් ඉන්නවා. අපි කියනවා කළමනාකරුවා. ඒ කියන්නේ මහා පරිමාණ ආයතන දරුවනේ පාලනය කරන්නේ අයිතිකරු නෙමෙයි. ව්‍යාපාරයේ අයිතිකරු විසින් ආරම්භ කරලා එයා යටතේ ඉන්නවා නිලධාරීන්. ඒ කියන්නේ ඉහළම වැටුප් ලබන ඉහළ බලතල තියන අය ඉන්නවා. අපි යාළුවෝ කියනවා කළමනාකරුවන් කියලා. එයාලා තමයි ආයතනය පාලනය කරන්නේ. මේ අය ආයතනයේ ඉදිරිය සම්බන්ධව තීරණ ගන්නවා. ඒ කියන්නේ සැලසුම් හදනවා. ලබන අවුරුද්දේ විකුණුම් ආදායම මෙපමණ වෙන්න ඕන. ඒ විකුණුම් වැඩි කරගන්න නම් මෙන්න මේ වගේ ප්‍රචාරණ වැඩ කරන්න ඕන. අපි විකුණන්න ඕනේ මෙන්න මේ වගේ භාණ්ඩ අලුතෙන් ඉපදවලා. කාලෙන් කාලට අලුතෙන් සැලසුම් හදනවා. ඒ සැලසුම් සාර්ථක වුණාද නැද්ද කියලා තීරණය කරන්නේ ගිණුම දිහා බලලා. ලාභය වැඩි වෙලා නම් විකුණන ප්‍රමාණය වැඩි වෙලා නම් අන්න සැලසුම සාර්ථකයි. අන්න කළමනාකරුවන්ට ඕන accountant හඳුනන වාර්තා මොකටද කියලා ලියාගන්න. 1. ගන්නාලද කළමනාකරන තීරණ සාර්ථක වී ඇද්ද යනවක දැන ගැනීමට. ගන්නාලද කළමනාකරන තීරණ සාර්ථක වී ඇද්ද යනවක දැන ගැනීමට. තව කාරණයක් ලියාගන්න. අනාගත සැලසුම් සකස් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා ගැනීමට. මම ආයෙත් කියන්නම්. පළවෙනි එක ගන්නා ලද කළමනාකරන තීරණ සාර්ථක වී ඇද්ද යනවද දැන ගැනීමට.
දෙවැනි එක අනාගත සැලසුම් සකස් කිරීමට මඟ පෙන්වීම ලබා ගැනීමට. ඒ කියන්නේ දැන් තියෙන தත්ත්වය බලලා අපි හදනව ලබන අවුරුද්දට අලුත් ප්ලෑන් එකක්, අලුත් ටාගට් එකක්. ඒ හැම දෙයක්ම කරන්න කලින් මේ මොහොතේ තියෙන මූල්‍ය තත්ත්වය ගැන accountantකින් ඔයා දැනගන්න ඕන. හරි. තුන්වෙනි පාර්ශවය සේවකීන්. සේවකයන්ට හරි ඕනකමක් තියෙනවා ආයතනය ලාභ ලබනවද පාඩු ලබනවද කියලා බලන්න. ඇයි? ඔයා හිතන්න මෙහෙම. ඔයා රැකියාව කරන ස්ථානයේ ලාභය වාර්ෂිකව අඩු වෙනවා නම් මට පඩිය ලැබෙනවා නම් මට මොකෝ කියලා ඔයා ඉන්නවද? පාඩුව ඉතින් අයිතිකාරයට යන්නේ. මට පඩිය ලැබෙනවා නම් මට මොකද කියලා ඔයා ඉන්නවද? දිගින් දිගටම පාඩු ලබනවා. එයි ආයතනයක් පාඩු ලබනවා කියන්නේ ආයතනය පිරිහෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ලබන මාසෙ මේ ආයතනය වසා දමන්න පුළුවන් නේද? අයිතිකරුවන්ට මේක කරගෙන යන්න බැරි කියලා තීරුණාම එයා ඒක වසා දමනවා. වසා දමනවා කියන්නේ මොකක්ද? ඔයාලට ජොබ් එක නැති වෙනවා. අනිත් පැත්තට ආයතනයක් පාඩු ලබනවා කියන්නේ ඒ ආයතනයේ සේවකයන් පඩි වැඩි වෙන්නේ නැහැ. නේද? පහසුකම් ලැබෙන්නේ නැහැ. බෝනස් ගැන හිතන්නවත් බෑ. අවුරුද්දට බෝනස් ලැබෙනවනේ. ලාභය කොටසක් දෙනවනේ. ලාභ නැත්නම් කොහොමද බෝනස් ගන්නෙ? ඒ කියන්නේ අපි දන්නවා වැඩ කළාට වැඩක් නැහැ. සමහර විට අපි වැඩ කරන උපකරණ පරිගණක ලී බඩු කැඩිලා ඒවා හදන්නේ නැහැ. ඇයි? හදන්න සල්ලි නැහැ ආයතනයේට. ඒ වගේ වැඩ පරිසරයක ඉන්න අපි අකමැති. එහෙනම් ඕනම සේවකයෙක් කැමති තමන් සේවය කරන ආයතනයේ ලාභ ලබනවා. ලාභ ලබනවා කියන්නේ ආයතනයේ සේවකයන්ගේ වැටුප වැඩි වෙනවා. අනිකුත් පහසුකම් වැඩි වෙනවා. ස්ටාෆ් සර්විස් එකක් විතර බස් එකක් එන්න පුළුවන් ගෙදර වඩා ඒක පාරේ බස් එක යන්න ඕන නැහැ. පාරේ බස් එක කියන්නේ පොදු ගමනාගමන සේවා පාවිච්චි කරන පාරට කියලා යන්නේ නේද? පොදු වාහන සේවය යන්න අවශ්‍ය නැහැ. කම්පැනි වෙහිකල් එනවා. බෝනස් තියෙනවා. annual trip ලැබෙනවා. ලොකුත් කරක් ප්‍රසාද කම්පැනි එක ලාභ ලබනවා. ඒ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම ජොබ් එක ෂුවර්. කම්පැනි එක වැහෙන්නේ නැහැ. ලාභ ලබනවා. ඒ කියන්නේ ජොබ් එක ෂුවර්. හරි. සේවකයන් මේ අනුව අවුරුදු පතා බලන ආයතනයේ ලාභ ලබනවද නැද්ද කියලා ගිණුම් තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වනවා. ලියා ගන්න හේතුව රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට. රැකියා සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට. ඒ කිව්වේ ලාභ ලබන්නේ නැත්නම් ජොබ් එක නැහැ. ලාභ ලබනවා නම් අන්න ජොබ් එක ෂුවර් දිගටම වැඩ කරගෙන යන්න පුළුවන් කම්පැනි එක රන් වෙයි කියලා හිතනවා. රැකියාව සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම. තව හේතුවක් ලියා ගන්න. වැටුප් සහ අනෙකුත් පහසුකම්. වැටුප් සහ අනෙකුත් පහසුකම් වැඩි කර ගැනීමට හැකියාවක් තිබේද යන්න දැනගැනීම. වැටුප් සහ අනිකුත් පහසුකම් වැඩි කර ගැනීමට හැකියාවක් තිබේද යන්න දැන ගැනීමට. අධික ලාභ ලබනවා නම් පඩි වැඩි වේ. ලාභ ලැබීම අඩු වෙලා නම් අලාභ නම් ලබන්නේ පඩි වැඩි වෙන එකක් නෑ නේද කියලා අපිට ගෙස් කරන්න පුළුවන්. අනුමාන කරන්න පුළුවන්. හරි. ඒ සේවකී තව අපි ලියමු රජය නැත්නම් රාජ්‍ය ආයතන. ඊළඟ කණ්ඩායම රජය එහෙම නැත්නම් රාජ්‍ය ආයතන. සාමාන්‍ය ළමයි ඕනම ව්‍යාපාරයක ලාභ ලබනවද නැද්ද කියන එක ගැන ගොඩක් වද වෙනවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. අහලා තියෙනවයි නම නේද? ඉන්කම් ටැක්ස් එක. එහෙම කවුද තමයි දන්නේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියන්නේ ඉන්කම් ටැක්ස් එක ඔය බදු අය කරන්නේ. දැන් ඒ ආයතනය තමයි
එකිනෙක තනි පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාර වලින් ලාභ මත බදු රජය වෙනුවෙන් එකතු කරන ප්‍රධානම ආයතනය. ඔව් ඉන්නවා. ප්‍රධානම ආයතනය මෙයා. එතකොට මෙයාලා බලනවා අපි හරියට ගිණුම හදලාද කියලා. ඒ කියන්නේ ගිණුම හදලා කියන්නේ ගිණුමේ ලාභයක් තියෙනවද කියලා බලනවා. ලාභයක් තියෙනවා නම් කොපමණ බදු ප්‍රමාණයක් රජයට අය කර ගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙනම් ලියමු. රාජ්‍ය ආයතන ගිණුම් කරන තොරතුරු ක්‍රියාවලියක් දක්වන්නේ කියලා. පළවෙනි හේතුව ලියන්න. රජයට කොපමණ බදු ප්‍රමාණයක් අය කරගත හැකිද යන්න දැන ගැනීමට. රජයට කොපමණ බදු ප්‍රමාණයක් අය කරගත හැකිද යන්න දැන ගැනීමට. රජයට කොපමණ බදු ප්‍රමාණයක් අය කරගත හැකිද යන්න දැන ගැනීමට. තව හේතුවක් ලියා ගන්න. පණවන ලද නීති රීති වලට අනුකූලව ව්‍යාපාරය සිදු කරගෙන යන්නේද යන්න දැන ගැනීමට. මම කියන දේ අහන් ඉඳලා ලියන්න. පණවන ලද නීති රීති වලට අනුකූලව පණවන ලද නීති රීති වලට අනුකූලව ව්‍යාපාරය කරගෙන යන්නේද යන්න දැන ගැනීමට. ඒ කියන්නේ දිනවල ළමයි දැන් නැත්නම් ව්‍යාපාර වලට බලපත්‍ර ලබා ගන්න ඕන. වාර්ෂිකව රජයට ගෙවීම් කරන්න ඕන ව්‍යාපාරය පවත්වාගෙන යාම වෙනුවෙන්. ඊළඟට මොනවද කොන්දේසි පනවල තියෙනවා. මෙන්න මේ දේවල් ඉටු කළ යුතුයි කියලා. මේ වාර්තා නිසි පරිදි මෙන්න මේ ආයතන වලට යවන්න ඕන කියලා. ඒ වගේ මුගක් තොරතුරු මේ accountant හදන report හරහා හොයා ගන්න පුළුවන්. ඒ කිව්වේ ආයතන ඒ reports වාර්ෂිකව ආයතන වලින් ගෙන්වා ගන්නවා. ව්‍යාපාර වලින් ගෙන්වා ගන්නවා. කියන්නේ හරි පාරේ ව්‍යාපාරය ගමන් කරනවද කියලා දැනගන්න පුළුවන් නිසා. තව ඇල්මක් දක්වන කණ්ඩායමක් ලියන්න. තව කණ්ඩායමක් ලියන්න. ණය සැපයුම් කරුවා. ණය සැපයුම් කරුවා. ණය සැපයන බැංකු. එයි ණය සැපයුම් කරුවන් ගිණුම් හදනද කියලා බලන්න. හිතන්න මෙහෙම. තරුව ආද තියෙනවා නෑ ව්‍යාපාරයක්. වාර්තික ව්‍යාපාරය දියුණු කරගන්න මුදලක් අවශ්‍යයි. ඒ මුදල ඉල්ල ගන්න ඔයා යනවා බැංකුවට. බැංකුව කොපමණ තර්ක ගෙනාවත් පිළිගන්නේ නැහැ. බැංකුව ලෝන් එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ මේ ව්‍යාපාරය ලාභ ලබනවද ආදායම් ලැබීමේ ඉහළ හැකියාවක් තියෙනවද කියලා මැන බලනවා. ඉතින් අපි මැනේජර්ට කියනවා ඇවිත් බලන්නකෝ සර්. මැනේජර් මහත්තයා ඇවිත් බලන්නකෝ අපේ ව්‍යාපාරයට ඇවිත් බලන්නකෝ මම කොහොමද මේක කරගෙන යන්නේ හොඳ බිස්නස් එකක් තියෙනවා. අවසරකට හොඳ ආදායමක් තියෙනවා ඇවිත් බලන්න. මැනේජර් ඒව බලන්න එනවා තමයි. ඒව එහෙමම පිළිගන්නේ නැහැ කිව්වට. එයාට ඕන ගිණුමක්. කියනවා හරි මට එනවා පහුගිය අවුරුදු දෙක තුනක ගිණුම් අරගෙන එන්න. ඇයි මේ? ආයතනය ලෝන් එක ගත්තොත් ඒ ලෝන් එක ගෙවන්න පුළුවන් හැකියාවක ඉන්නවද කියලා මම බලන්නේ. අර වචන වලින් ඇහෙන් දකින දේවල් මම විශ්වාස කරලා නෙමෙයි. accountant හදන report එක බලලා. ලියන්න එහෙනම් ණය සපයන ආයතන ගිණුම් කරන තොරතුරු කෙරෙහි ඇල්මක් දක්වන එක හේතුවක්. දැන් ණය ආපසු ගෙවීමට ව්‍යාපාරයට හැකියාවක් තිබේද යන්න දැන ගැනීමට. ණය ආපසු ගෙවීමට ව්‍යාපාරයට හැකියාවක් තිබේද යන්න දැන ගැනීමට. හරි. දැන් අපිට මේක කොටස් දෙකකට ලියන්න තිබුණා. සපයන ණය මුදල් අය කරගන්න පුළුවන්ද සහ අනාගතයේ තවදුරටත් ණය සපයන හැකියාවක් තියෙනවද කියලා දැනගන්න කියලා. ඒ මුකුත් ඕනේ. දැන් ණය සපයන ආයතන වලට අපි එකක් කිව්වා. ඒක තමයි හොඳම ප්‍රධානම හේතුව. ණය ගෙවීමට හැකියාවක් තියෙනවද කියලා මම බලනවා. ඒක තමයි ප්‍රධානම කාරණය ණය සපයන ආයතන. ඇල්මක් දක්වන ඊළඟ කණ්ඩායම ගනුදෙනු කරුවන්.
ඊළඟ කණ්ඩායම ලියා ගන්න ගනුදෙනු කරුවා. ළමයි දැන් ඔයා කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් බිත්තර 10ක් ගන්නවා. සීනි කිලෝවක් මිලදී ගන්නවා. සීනි ගන්න කලින් මුදලාලි ගිණුමක් හදලා තියෙනවද? මට වාගේ ගිණුම බලන්න ඕන. ගිණුම හොඳ නම් තමයි මම වාගේ බඩු ටික මිලදී. එහෙම කියන්නේ නෑ නේද? අපි කියන්නේ සිල්ලර පාරිභෝගිකෙක් වශයෙන් ගිහිලා භාණ්ඩ මිලදී ගන්න විට පත්තරේ ගන්න ගිහිලා පත්තර විකුණන මුදලාලිගෙන් අහනවද ඔයාගේ මම දිගටම පත්තර ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාගේ ගිණුම හොඳ නම් විතරයි. ඔයා ලාභලාභ නම් මම පත්තර ගන්නවා නැත්තම් ගන්නෙ නෑ. එහෙම කියනවද? නෑ. ඒ වුණාට මහා පරිමාණ මිලදී ගැනීමක් සිදු කරනවා නම් විශේෂයෙන්ම වගකීම් සහතික සහිතව භාණ්ඩ අලෙවි කිරීමක් වෙන්නේ. ඒකෙදි නම් අපි එහෙම කරනවා. දැන් හිතන්න මෙහෙම. ඔයා ඔන්න මිලදී ගන්නවා පරිගණක යන්ත්‍රය. ඒතර ප්‍රසිද්ධ ආයතනයකින් නෙමෙයි. ඔයාට කියනවා පරිගණක විකුණනද්දී මාස 6ක නැත්නම් අවුරුද්දක වගකීම් සහතිකයක් දෙන්නම් කියලා. වගකීම් සහතිකයක් දෙන්නම් කිව්ව පමණින් ආයක මිලදී ගන්නවද ඒ ආයතනය ගැන ඔයාට හොඳ වැටහීමක් නැත්නම් අලුතෙන් ආරම්භ කළ ආයතනයක්. වැඩි එනම ප්‍රසිද්ධත් නැහැ. අපිට දැන් මෙහෙමනේ පරිගණකය මිලදීගෙන අවුරුද්දක් ඇතුළත මේකේ මොනවා හරි දෝෂයක් ආවොත් ඒක නොමිලේ අලුත් වැඩියා කරගන්න හෝ වෙන පරිගණකයක් ලබා ගන්න හෝ අර ආයතනයේ තියෙන එපැයි නේද? විකුණපු භාණ්ඩ වල වගකීමක් දුන්නා ආයතනයට වගකීමක් නැත්නම් ආයතනයේ තව අවුරුද්දක් පවතිනවා කියන්නේ පරිගණකය මිලදීගෙන ගෙදර එනවා. මාස 3කට පසුව පරිගණකයේ දෝෂයක් එනවා. ඒ දෝෂය निराකරණය කරගන්න අතෙන්ට යද්දී එතන තියෙන්නේ වෙන ආයතනයක්. පරිගණක විකුණුම කඩේ ඉන්නේ. දැන් මොකක්ද කරන්නේ? අන්න. ඒ නිසා විශේෂයෙන්ම ආයතන විසින් තවත් ආයතනකින් භාණ්ඩ මිලදී ගන්නවා. මම අවසානයේදම කරපු රැකියාව තමයි රජයේ ගණකාධිකාරිවරයෙක් වශයෙන් සේවය කිරීම. කීපයක් කරා. සමහර රැකියාවල් සති දෙකක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ වගේ දීර්ඝ සේවාවක් ගිහින් වල අන්තිමට මම අවුරුදු 5ක කාලයක් සේවය කළා රාජ්‍ය ගණකාධිකාරිවරයෙක් වශයෙන්. කියන්නේ රාජ්‍ය ගණකාධිකාරිවරයෙක්වත් පත් වෙන්න පුළුවන්. අර මම කිව්වා වගේ වල්ලන් ගණකාධිකරණ ලෙවල් දෙකක් සම්පූර්ණ කරා. කැම්පස් එකේ ඉදීම චාර්ට් ලෙවල් දෙකක් සම්පූර්ණ කරගත්තා. ඒ ලෙවල් දෙක සම්පූර්ණ කරනවත් එක්කම වල්ලන් ගවර්න්මන්ට් ඇකවුන්ටන්ට්ලා මොකද්ද කියන්නේ මේ රාජ්‍ය ගණකාධිකාරී සේවයේ පුරස්පාඩු තියෙනවා කියලා ගැසට් කළා. මම ඇප්ලයි කරා උපාධිය ගන්න කලින්. ඒකට බඳවා ගැනීමේ තරඟ විභාගයක් තියෙනවා. දේශපාලඥයන්ගේ ප්‍රශ්නෙන් ගිහිලා ලිස්ට් එකෙන් මේ ජොබ් එක ගන්න බෑ. තරඟ විභාගයක් තියෙනවා. ඒකෙන් සමත් වෙලා මම අවුරුදු 5ක් රැකියාව කරා. එතෙන්දී ආයතනවල අපේ රාජ්‍ය අංශයට ඒ වගේම පෞද්ගලික අංශයට භාණ්ඩ මිලදී ගන්නවා නම් ආයතන කිහිපයකින් මිල ගණන් කැඳවනවා. දැන් මම මතකයි එක වතාවකදී අපේ අමාත්‍යාංශයට පරිගණක යන්ත්‍ර මිලදී ගත්තා. එතෙන්දී ඔය ලංකාවේ නමගිය සමාගම් වලින් පරිගණක ශාස්ත්‍රයේ ඉන්න සමාගම් වලින් අපි මිල ගණන් කැඳවනවා. අපට ඕනේ මෙන්න මේ මොඩල් එකේ පරිගණකය. මෙයාගේ මෙච්චර ප්‍රමාණයක් ඕන එකක මිල කීයද? ඒ විතරක් නෙමෙයි. අපි කියනවා ඔබගේ මිල ගණන් ඉදිරිපත් කරන විට පසුගිය අවුරුදු 3ක මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුය. එතෙන්දී අපි බලනවා මේ මූල්‍ය වාර්තා පරිශීලනය කරලා මේ ආයතන වලට හොඳ පැවැත්මක් තියෙනවද සහ පසුගිය අවුරුදු වල අර වගකීම් කාලය ඇතුළත පරිගණක අලුත් වැඩියා කිරීම ආවම ඒවට මේ ආයතන ප්‍රතිචාර දක්වලද මහර වගකීම් කාලයක් දෙනවා. දුන්නට වරන්ට ක්ලේම් කරන්න ගියාම භාණ්ඩය අලුතෙන් හදව ගන්න ගියාම එක එක කොන්දේසි දානවා. අන්න ඒව බලලා තමයි නියම සැපයුම් කරු අපි තෝරගන්නේ. එහෙනම් අපි ඒක හේතු කරගෙන ලියමු කොහොමද ගණදෙනු කරුවන් ගිණුම් කරන තොරතුරු කෙරියල්මත් දක්වන්නේ කියලා ලියන්නේ. එක ආයතනයට අනාගත පැවැත්මක් තිබේද යන්න දැන ගැනීමට
ආයතනයට අනාගත පැවැත්මක් තිබේද යන්න දැන ගැනීමට. ඒ කිව්වේ අලාභ ලබන කම්පැනි එකකින් කොපමණ අඩුවට භාණ්ඩ විකුණනවා කිව්වත් අපි මිලදී ගන්නෙ නැහැ. එයි අඩුවට මිලදී ගත්තා වගේ නෙමෙයි. වගකීම් කාලය ඇතුළත භාණ්ඩ වලට මොනවා හරි ගැටලුවක් ආවොත් කාගෙන්ද ඒ වන්තිය ගන්නෙ? පැවැත්මක් ඇති ආයතනයකින්. හරි. තව කාරණයක් ලියාගන්න. එකඟ වූ පරිදි දැන් පාර්ශවය ගනුදෙනුකරුවන් හේතු වලෙනවා එකඟ වූ පරිදි වගකීම් සහතික ප්‍රතිඥා එකඟ වූ පරිදි වගකීම් සහතික ප්‍රතිඥා ඉටු කර ඇරවිල මුත්නවනේ වගකීම් සහතික ප්‍රතිඥා ඉටු කර තිබේද යන්න දැන ගැනීමට. හරි. තව කණ්ඩායමක්. අනාගත ආයෝජකයන්. ඊළඟ ඇල්මක් දක්වන කණ්ඩායම වල යන්න. අනාගත ආයෝජකින්. අනාගත ආයෝජකින්. ඒ කියන්නේ අපේ ආයතනය සමග අනාගතයේ මුදල් යොදවල සම්බන්ධ වෙන්න අය. ඒ කියන්නේ දැන් අපි ව්‍යාපාරයක් කරගෙන යනවා අයිතිකරුවෝ කීප දෙනෙක් සම්බන්ධ වෙලා තව අයට කියනවා ව්‍යාපාරයට මුදල් යොදවල ව්‍යාපාරයේ අයිතිකාරයෙක් බවට පත් වෙන්න කියලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. යාලා අපි කිව්ව පළට එන්නේ නැහැ. අනාගතයේ අපිත් එක්ක සම්බන්ධ වෙන ඉන්න අය බලනවා දැනට ව්‍යාපාරය කුසුමද? ලාභ ලබමින්න තියෙන්නේ කියලා බලනවා. එහෙමනම් විතරයි ඉන්නේ. ලියන්න. අනාගත ආයෝජකේ. ඒකෙත් ඉතින් අර හොඳ පැවැත්ම තමයි ලියන්න වෙන්නේ. ආයෝජනය කරන මුදලට ප්‍රමාණවත් ඉපයුමක් ලබාගත හැකිද යන්න දැන ගැනීමට. يعني ගිණුම දිහා බලනවා. ලාභ ඉහළින්ම ලබනවා නම් අන්න මුදල් යොදවනවා ව්‍යාපාරයට. එයි ප්‍රශ්නයක් නෑ. හැබැයි පේනවා අපි සල්ලි යෙදුවත් මේක ගොඩ ගන්න පුළුවන් බිස්නස් එකක් නෙමෙයි කියන. එහෙනම් පිට එක සම්බන්ධ වෙන්නේ නැහැ. අනාගතයේ ආයෝජනය කරන මුදලට ප්‍රමාණවත් ඉපයුමක් ලබාගත හැකිද යන්න මන බැලීමට. තව කණ්ඩායමක් තරගකරුවන් නැත්නම් තරගකාරී ආයතන. අපි වගේම බිස්නස් කරන තවත් අය ඉන්නවා. එයාලත් අපේ ගිණුම දිහා බලනවා. එයාලා අපි කියනවා තරගකරුවන් නැත්නම් තරගකාරී ආයතන. කියන්නේ එක වාණිජ බැංකුවක ගිණුම පිළිබඳව අනිකුත් වාණිජ බැංකු ඇල්මක් දක්වනවා. එයි මේ ඒ වාණිජ බැංකු පද්ධතිය තුළ අංක 1ට ඉන්නේ කවුද? අපි ඉන්නේ කොතනද කියලා බලා ගන්න. අපිට වඩා ඉහළ ආදායම් ලබන අපිට වඩා වැඩිපුර ගනුදෙනුකරුවන් ඉන්නේ කාටද? එහෙනම් එයාව පහු කරගෙන යන්න අපි මොකක්ද අනුගමනය කළ යුත්තේ? අන්න ඒ වගේ සැලසුම් හදන්න තමයි තරගකාරී ආයතන අපි දිහා බලන්නේ. ලියන්න. තරගකාරී ආයතන කියලා යන හේතුව ලියන්න. වෙළඳපොළ තුල තම ආයතනය රැඳී සිටින ස්ථානය දැන ගැනීම. තවම ඔයාලා මේ තරම් මේ කියන්නේ හුරු වෙලා නැතුව ඇතිනේ. මම ඉතින් දැන් අර 21 ළමයි එක්ක යන හැල්මට යන්න ගියානේ. මට පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි වගේ දැනුණා. ආයෙ කියන්නම්. වෙළඳපොළ තුල
තම ආයතනයේ රැඳී සිටින ස්ථානය දැන ගැනීමට. ඒ කියන්නේ අංක 1ද අංක 2ද නැත්නම් අන්තිමයේද අපි මේ විදිහට මැනගන්න පුළුවන් අනිත් අයගේ ගිණුම් පරීක්ෂා කිරීම හරහා. හරි තව ඉන්නවා ඉතින් පරේක්ෂකයන් විගණකවරු ඒ වගේ අය ඉන්නවා. ඉතින් අපිට තරම්මටම යන්න ඕනේ නැහැ. ඔව්. ප්‍රධානම අල්මත් දක්වන අය දැන් ළමයි මේ අයට එක එක ආකාරයේ වාර්තාද අපි හදන්නේ නෑ. accountant හදන්නේ එක වාර්තාවක්. අපි එකක් උදාහරණයක් ගත්තොත් අපි කියනවා ආදායම් ප්‍රකාශනය. එකක් තමයි ආදායම් ප්‍රකාශනය. මේකෙන් තමයි ආයතනයේ ලබන ලාභය හෝ අලාභය ගැන දැනගන්නේ. මේ ආදායම් ප්‍රකාශනය අයිතිකරුව බලන එක දෘෂ්ටි කෝණයකින් යොදාපු මුදලට ගැලපෙන ලාභයක්ද කලවනාකරුව මේ ආදායම් ප්‍රකාශනය දිහා බලන්නේ ඊට කලින් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ආදායම වැඩි වෙලාද අඩු වෙලාද ඒ වගේ දෙයක් හොයාගන්න. සේවකය බලනවා ඒත් ලාභය දිහා. රාජ්‍ය ආයතන බලන්නේ ලාභය දිහා හැබැයි සේවකයා ලාභය දිහා බලන්නේ පඩිය වැඩි කරගන්න පුළුවන්ද කියලා. ආදායම් පොතේ පාර්තමේන්තුව ලාභය දිහා බලන්නේ මේ ලාභයට නිසිපරිදි බදු මේ කම්පැනි එකෙන් ගෙවයිද කියලා බලා ගන්න. ඔය විදියට බැලුවම එකම report එක ඒ පාර්ශවයන් භාවිත කරන්නේ වෙනස් එකිනෙකට වෙනස් අරමුණු ඉටු කරගන්න. හරි. ඒ විදියට අපි මේ ප්‍රශ්නයක් සාකච්ඡා කිරීම නතර කරමු. දැන් යනවා ප්‍රශ්න අංක 4 ලියා ගන්න. ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ස්ක්‍රීන් එකට ටියුට් එක දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට ලියන්න තියෙන්නේ ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ප්‍රශ්න අංක 4. ගිණුම්කරණයේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ඔය ප්‍රශ්නේ අපි සාකච්ඡා කරලා එතනින් අද පන්තියේ නතර කරමු. ඔන්ලයින් එන අයට සඳ උදේවරුව ගැටලුවක් තියෙන අයට ඉතින් ගැටලුවක් තියෙනවා නම් ඔන්ලයින් එන්න විදියකුත් නැහැ නේ. අහන්න ඕනේ ඔන්ලයින් එන්න බැරි වෙනවා වගේ. රෙකෝඩින් එක දාලානේ තියෙන්නේ. දැන් මේ රෙකෝඩින් එක බලන අය ඔන්ලයින් එන්න අපහසුතාවයක් තියෙන අය මම හිතන්නේ ඔන්ලයින් එලා ඇවිත් ඉගෙන ගන්නවා නම් එයාලගේ data වියදම අඩුයි. රෙකෝඩින් එකක් බලනවට වඩා අඩු data ප්‍රමාණයකින් Zoom app එකට සම්බන්ධ පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන ඔන්ලයින් ඇවිත් ඉගෙන ගන්න පුළුවන්. සඳුදා උදේ 8ට පටන් ගන්න පන්තිය ගැන ඒ වෙලාව ගැන ඔයාලට ගැටලුවක් තියෙනවද? නැත්නම් හවස් වරුවක් වගේ යොදාගත්තොත් ඔයාලට එන එක පහසුයිද කියලා මට පොඩ්ඩක් දැනුම් දෙන්න. ඒ අනුව මම මේ මාසයෙන් පසු හෝ accounting class එක පවත්වන වෙලාව වෙනස් කරන්න. වෙලාව පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් මට දැනුවත් කරන්න. ගැටලුවක් නැහැලු. ඕව ඉතින් ඔයා ඉන්නේ ගැටලුවක් නැති නිසා තමයි. ප්‍රශ්න දෙන්නේ නැහැ මම පුතා මම මේක රෙකෝඩින් එක බලන අයට දැන් එතකොට ඒ රෙකෝඩ් හරි. ඔන්න මට දැන් ඔන්ලයින් ඉන්න අය බනිනවා. හරි. 4 වෙනි ප්‍රශ්නයේදී අපි කතා කළා අහනවා ඔයාලගෙන් ගිණුම්කරණයේ අවශ්‍යතාවය. දැන් අපි හිතමු ළමයි මෙහෙම ආයතනයක accountant කෙනෙක් සේවය යොදවනවා කියන්නේ එයාට වෙනම ස්ටාෆ් එකක් වෙන් කරන්න ඕන. එයාට වෙනම භූමියක් නේද ඔෆිස් එකේ වෙනම ඉඩකඩක් වෙන් කරන්න ඕන. ලොකු වියදමක්. ගිණුම් කටයුතු තියා ගන්නවා කියලා ලොකු වියදමක්. ඇයි මේ වියදම දරන්නේ? දැන් හිතන්න මෙහෙම බාහිර නිපදවන ආයතනයක ඉන්නවා නිෂ්පාදන කළමනාකරුවෙක්. මෙයා තමයි බාහිර නිපදවන ඒ ප්‍රදේශය ඒ සේවකයන් ඒ අමුද්‍රව්‍ය පාලනය කරන්නේ. ඊළඟට ඉන්නවා මානව සම්පත් කළමනාකරුවෙක්. මෙයා තමයි සේවකයන් බදවා ගැනීම, පුහුණු කිරීම, එයාලව දිරිමත් කිරීම, එයාලට වැටුප් දෙවන ආකාරයේ දේවල් තීරණය කරන්නේ. තව ඉන්නවා අලෙවි කළමනාකරුවෙක්. එයා තමයි භාණ්ඩ වෙළඳපොලේ අලෙවි කරන ආකාරය පිළිබඳව සැලසුම් හදන්නේ.
ඒ වගේ ගණකාධිකාරී වගේ. එහෙම නැත්නම් අපි කියනවා මූල්‍ය කළමනාකරුවෙක් කියනවා. මොකද්ද මෙයාගේ කාර්යය? ඇහැට පේන වැඩක් කරන්නේ නැහැ. මේ මිනිස්සු කරන වැඩේ ෆැක්ටරියට ගියාම බලන්න පුළුවන් සේවකයෝ මෙහෙමගෙන යාළුවට ටාගට්ස් දීලා බඩු බාණ්ඩ නිෂ්පාදනය කරනවා. මානව සම්පත් කළමනාකරු කරන දේ පේනවා. සේවකයන් බඳව ගන්නවා, පුහුණු කිරීම කරනවා, දේශනා පවත්වනවා. වැඩි දක්ෂතා දක්වන අයට පඩි වැඩි කරන්න නිර්දේශ කරනවා. ලොකු සේවයක් කරනවා කියලා ඕන කෙනෙක්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. අලෙවි කළමනාකරුත් එහෙමයි. ගිය අවුරුද්දේ මෙපමණ ඒකක ප්‍රමාණයක් අලෙවි කළේ මේ අවුරුද්දේ අලෙවි වැඩි වෙලා ආදායම වැඩි වෙලා අලෙවි කළමනාකරුගේ දක්ෂතාවයක් කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. මුල්ල කළමනාකරුව මොනවද කරන්නේ? මේක ලොකු පඩියකුත් ගන්නවා. මේ යටද සේවකයොත් ඉන්නවා වැඩි ප්‍රමාණයක්. මේ කරන දෙයක් පේන්නේ නැහැනේ. එහෙනම් ඇයි මේ වගේ කෙනෙක් තියාගෙන ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපේ ශරීරය පවත්වාගෙන යන්න රුධිරය කොතරම් වැදගත්ද? ඒ වගේ තමයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න මුදල් හරි වැදගත්. මුදල් නොමැතිව ව්‍යාපාර පවත්වා ගන්න හරිම අපහසුයි. මේ මුදල පාලනය කරන්නේ කවුද? මූල්‍ය කළමනාකරුවෝ. අපේ ශරීරය තුල රුධිරය පරිවහනය කිරීම, බෙදා හැරීම සිදු කරන්න හෘද වස්තුව කොපමණ සේවයක් දක්වනවද නේද? කියන්නේ ඔයා මගේ හදවත වගේ කියනවා. කියන්නේ අපේ ජීවිතේ අපේ ශරීරයේ වැදගත්ම කොටසට උපමා කරනවා ඇතැම් අය. හදවත වගේ. නැත්නම් මගේ හදවත දෙනවා කියනවා. මෙත් පුළුවන් විදිහට හදවත දෙන්න කියොත් නේද? නියපොත්තක් නම් කරවල ඉන්නකොට දෙන්නේ නැහැ නේද? හදවත දෙන්න කතා කරන්නේ. ඉතින් ඒ වගේ ශරීරයේ හදවත කොපමණ වැදගත්ද? ඒ වගේම තමයි ආයතනයකට මූල්‍ය කළමනාකරු හදවත වගේ. මොකද එයා පාලනය කරන්නේ, එයා මෙහෙවන්නේ මුදල්. වැදගත්ම භාණ්ඩය ආයතනයක තියෙන. එහෙනම් මූල්‍ය කළමනාකරුවෙක් යටතේ ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත්. මෙන්න මේ කරුණු හතර නිසා. ලියන්න එක. ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට. දැන් හේතු ලියන්නේ පළවෙනි හේතුව ලියන්න. ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට අදාළ තොරතුරු සැපීම සඳහා ඒ කිව්ව ළමයි දැන් ආයතනයක් ගැන ආර්ථික තීරණ ගන්න අය ඉන්නවනේ අර කලින් පොලිස් එක ඇල්මගේ පාර්ශවයන් ව්‍යාපාරයක් සමග සම්බන්ධ වෙන අයිතිකරු කළමනාකරු සේවකයන් අනාගත ආයෝජකයන් රාජ්‍ය ආයතන ණය සැපයුම් කරුවන් ඒ අයට අපේ ආයතනය ගැන දැනගන්න නම් අපෙන් තොරතුරු යන්න ඕන. අපෙන් තොරතුරු යන්න ඕන නම් ගිණුම්කරණයක් ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන්න අවශ්‍යයි. ඒ එක ආර්ථික තීරණ ගන්නා පාර්ශවයන්ට අදාළ තීරණ ගැනීමට තොරතුරු සැපීම සඳහා. තව එකක් ලියා ගන්න. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමට. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය ඒ කියවලම ලාභය හෝ අලාභය. ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය ලාභය හෝ අලාභය ගණනය කිරීමට. ඊළඟ එක ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය දැන ගැනීම. මූල්‍ය තත්ත්වය දැන ගැනීම. ඒකෙවි මෙහෙයුම් ප්‍රතිඵලය කිව්වේ ලාභය හෝ අවුරුද්දක් තුල ලාභ ලබලද පාඩුවක් සිදු වුණාද කියලා බලා ගන්න. මූල්‍ය තත්ත්වය කියන්නේ අපේ ව්‍යාපාරයට කොපමණ දේපල තිබෙනවද? දැන් ගිණුම්කරණයේදී අපි කියන්නේ වත්කම් කියලා. අපේ ව්‍යාපාරයට කොපමණ ණය ගෙවන්න තිබෙනවද? අපි විසින් අනිත් අයට කොපමණ ණය ගෙවන්න තිබෙනවද? මේක විතර ගන්න මම පාවිච්චි කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා වත්කම් වගකීම් හිමිකම කියලා. ඒ වචන මම කියලා දීලා නැහැ. ඒ නිසා මම ඒ වචන දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ මූල தත්ත්වය. පුද්ගලික ජීවිතේ ඔයාට තිබෙන ගොඩනැගිලි වටිනාකම, ඔයාගේ ගිණුමේ කොපමණ මුදල් තියෙනවද, මෝටර තේ වටිනාකම,
ඊටම කොපමණ වටිනාකමක් තියෙන අන්න ඒවා අපි කියන මොකද්ද? ව්‍යාපාරයේ මූල තත්ත්වය කියන්නේ. ඒක දැනගන්න ගිණුම් කටයුතු තියෙන්න ඕන. අන්තිම අවශ්‍යතාවය ලියා ගන්න. නෛතික අවශ්‍යතාවයන් ඉටු කිරීමට. නෛතික අවශ්‍යතාවයන් ඉටු කිරීමට. නෛතික අවශ්‍යතා ඉටු කිරීමට. ඒ කිව්වේ ආදායම් බදු ගෙවන්න ලියාපදිංචි වුණාම බදු ගෙවලා මදි. කිනම දෙන්න ඕන. ඔයාගේ ආයතනයේ සමාගමක් ලෙස ලියාපදිංචි කළොත් ලාභ ලැබුවා, ලාභ නොලැබුවා අවුරුදු පුතා ගිණුම හදන්න ඕන. ඔයා යාළුවොත් එක්ක එකතු වෙලා සමූපකාරයක් පටන් අරගෙන සමූපකාරය ලියාපදිංචි කළොත් ඒ ආයතනයේ වාර්ෂික ගිණුම හදලා සමූපකාර සංවාද කොමසාරිස්තුමා වෙත යවන්න ඕන. ඒවා නෛතික අවශ්‍යතාවය නීතියම කියනවා. ගිණුම් කටයුතු කරලා ඒ report එක අවුරුදු පතා ඒ ආයතනයට එවන්න කියනවා. එහෙනම් ඔයාට මෙහෙයුම් ප්‍රතිඵලය බලා ගන්න ඕන උනේ නැතත් ඔයාගේ මූල தත්ත්වය දැනගන්න ඔයාට ඕන උනේ නැතත් ඔයාට සිදු වෙනවා නෛතික අවශ්‍යතාවය ඉටු කරන්න. නීතිමය බැඳීම් ඉටු කරන්න නම් ඔයා ගිණුම් කරණය ආයතනයක පවත්වාගෙන යන්න ඕන. හරි. එහෙනම් මම අදට ගිණුම් කරණය හරිය අවශ්‍යතාවයට පළවෙනි ප්‍රශ්න 4 සාකච්ඡා කරනවා. නතර කරනවා පන්තිය ලබන සමුදා ආයෙත් පන්ති පටන් ගන්නවා. ඒකෙත් අපිට සූළු ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරන්න තිබෙනවා. ඉන්පසු අපි මූලික පොත් පාඩමට නැත්නම් උපයෝගී පොත් පාඩමට ආයෙත්